right. හරි ටියුට් එක තියෙනවා මම ෂෙයා කරන්න ටියුට් එක. right අපි කතා කරේ ගිය සතියේ මෙන්න මේ ටියුට් එක අපි කතා කරේ කොටස් වෙළඳපොලේ ගැන මේ අපි විස්තර. එතකොට අපි ආයතනික ව්‍යුහය කොහොමද ඊට පස්සේ තැරවකාර ආයතන ක්‍රියාත්මක වෙන්නේ, තැරවකාර ආයතන වල කාර්යභාරය, ලැයිස්තුගත සමාගම් කියන්නේ මොකද්ද, කොළඹ ව්‍යාපාර වස්තු වෙළඳපොලේ ව්‍යාපාර ක්ෂේත්‍ර මොනවද, ක්ෂේත්‍ර 20කට බෙදලා තියෙනවා, ඇයි බෙදලා තියෙන්නේ කියන එක කතා කරා එක්සැම්පල්ස් කීපයක් එක්ක. CSE.lk එක මං කිව්ව බලන්න කියලා. ඒකේ දැන් ඔයගලන්ට ඩීටේල්ස් ටිකක් තේරෙන්න ඕනේ මේ පාඩමත් එක්ක. ඊට පස්සේ පුවරු වර්ග බෝඩ් තියෙනවා 3ක්. ඒ තුනේ අපි මොනවද රික්වයර්මන්ට්ස්, ඇයි ඒවට යොමු වෙන්නේ කියන එක අපි දාලා තියෙනවා. ඊට පස්සේ ලැයිස්තුගත කිරීමේ ක්‍රමවේද මොන ආකාරවලටද අපි වෙළඳපොලේ ලැයිස්තුගත කිරීම කරන්නේ. එතකොට ලැයිස්තුගත කරාට පස්සේ ලැයිස්තුගත සමාගමක් කියන එක වෙනවා මේ ලිස්ටඩ් කම්පැනි එකක් කියන එක අපි හඳුන්වනවා. ඊට පස්සේ මිල දර්ශක. අපි කොටස් වෙළඳපොලේ තත්ත්වය මනින්න ඕනෑම එකක මිලක් අපි බලනවා. එතකොට දැන් මේ මිල දර්ශක වලින් කොටස් වෙළඳපොල කියන සමස්තයේම වෙනස් වීම උඩ පහළ යාම බලන්නේ අපි මිල දර්ශක වලින්. ඒතර සියලුම කොටස් වල වෙනස් වීම වල සාමාන්‍ය බලන්නේ සියලු කොටස් මිල දර්ශකයෙන්. සෙන්සිටිව් නැත්තම් අර වෙළඳපොලට වැඩියෙන්ම බලපෑම් කළ හැකි කියලා වෙන් කරපු කොටස් 20ක වෙනමම බලනවා S&P ශ්‍රී ලංකා දර්ශකය කියන එකෙන්. එතකොට ඒක සෙන්සිටිව් ඉන්ඩෙක්ස් එක කියලත් හඳුන්වනවා. right. එතකොට මොකක්ද ක්‍රියාත්මක වෙන ට්‍රේඩින් සිස්ටම් එක. ඒතකොට ඒක කොහොමද මේ ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඒක සෙන්ට්‍රලි ඒක සිස්ටම් එකේ කොළඹ කොටස් වෙළඳපොලේ තියෙන ඒ සිස්ටම් එකේ මේ සිස්ටම් හබ් එක මොකද්ද, මධ්‍යම තැන්පතු ක්‍රමය කියන එක මොකද්ද. ඊට පස්සේ ප්‍රාථමික වෙළඳපොල, ද්විතීයික වෙළඳපොල අපි අර බොන්ඩ් මාකට්, ඩිබෙන්චර් මාකට්ස් වලත් අපි කතා කරා ප්‍රාථමික සහ ද්විතීයික වෙළඳපොල කියන එක. ඊට පස්සේ මොකද්ද මේ බුල් මාකට් කියන්නේ, මේ මොකද්ද මේ බෙයා මාකට් එකක් කියලා කියන්නේ. ඒක අපි ඊයේ සතියේ කතා කරපු දේවල්. ඊට පස්සේ මේත් එක්කම අපි ප්‍රාග්ධන ලාභ, ලාභාංශ, ස්ක්‍රිප් ඩිවිඩන්ඩ් කියන එක, මුදල් ලාභාංශ සහ පත්‍රිකා ලාභාංශ කියන එකේ වෙනස වගේ දේවල් අහලා තියෙනවා විභාගෙටත්. අර ඔය වගේ පොඩි දේවල් ලකුණු 2ක් 3ක් වගේ ගන්න පුළුවන්. ඒ වගේ පොයින්ට්ස් ඕගොල්ලන් පාඩම් කරලා තියෙනවා. හිමිකම් නිකුතු, විභජනයන්, ඉස්සර බෝනස් කියලා තිබ්බේ මම කතා කරා කොහොමද බෝනස් නැත්තම් ප්‍රසාද නිකුතුව කියන එක විභජනයන් කියන ඒ ඩිස්ක්‍රිප්ෂන් එකෙන් කොහොමද වෙනස් වෙන්නේ, ඒ කන්සෙප්ට් දෙක වෙනස් වෙන්නේ කොහොමද කියන එක ගිය සතියේ මේ අපි ඩිස්කෂන් එකේදී කතා කරා. ඊට පස්සේ විභජනයෙන් පස්සේ කොහොමද කොටස් මිල තීරණය වෙන්නේ. හිමිකමකින් හෝ බෝනස් එකකින් හරි රයිට් ඉෂුව එකකින් පස්සේ කොටසක වැලියු එක ඩයලූට් වෙනවා. ඒ වුණාට ඒක වෙළඳපොලේදී කොහොමද ඒ හිමිකම් නිකුතුවකින් පස්සේ මිල තීරණය වෙන්නේ කියන එක අපි ඔන්න ඔය ගිය සතියේ කතා කරපු දේ. මාජින් ට්‍රේඩින්, මාජින් account එකක් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ, පවත්වාගත යුතු ආන්තිකය කියන්නේ මොකද්ද, ඊට පස්සේ එතනින් පල්ලෙහාට ආපුවාම ඒගොල්ලන් ආන්තික කැඳවීමක් නැත්නම් මාජින් කෝල් එකක් නියම කරනවා. ඒ අවස්ථාවේදී අපි ආකාර දෙකයි පියවන්න තියෙන්නේ. එක්කෝ
ෂෙයාර්ස් විකුණන්න ඕනේ, කොටස් විකුණන්න ඕනේ. නැත්නම් අලුතෙන් ඒ account එකට සල්ලි දාන්න ඕනේ. එතකොට ඒක මේන්ටේන් කරනකොට මම කිව්වා ඉනිෂියල් මාජින් එකක් දෙනවා. ඉනිෂියල් මාජින් එක කියන්නේ ආයෝජකගේ හිමිකම. ආයෝජකයාගේ ඒ සම්පූර්ණ පෝර්ට්ෆෝලියෝ එකේ ආයෝජකයාගේ කොටස. ඉතුරු ටික ආන්තික සැපයුම්කරු ලබා දෙන ණය. එතකොට ණය කියන එක ෆික්ස් ගානක්. ඒක ස්ථාවර ගානක්. නමුත් වෙළඳපොලේ ඒ පෝර්ට්ෆෝලියෝ එක නැත්තම් ඒ කලඹේ ප්‍රයිස් එක උඩ පහළ යනකොට සම්පූර්ණ පෝර්ට්ෆෝලියෝ එකේ වැලියු එක හැබැයි උඩ පහළ යනවා. ඒකට සමානුපාතිකව ආයෝජකගේ ඒ ආන්තිකය උඩ පහළ යනවා. මොකද ඒක මාකට් එකේ ප්‍රයිස් එකත් එක්ක තීරණය වෙන්නේ. නමුත් එයා ඉනිෂියල් මාජින් එකේදී ගත්ත ණය ප්‍රමාණය ෆික්ස්. එතකොට අපි එන්නේ ඒක අපි යූස් කරලා කොහොමද මේ ඉනිෂියල් මාජින් එකකින් පෝර්ට්ෆෝලියෝ එකක් පටන් අරන් 10% හෝ 20ක් පහළට ගියොත් උඩට ගියොත් මාකට් එකේ මොකද්ද ඒ ප්‍රතිශතයට වෙන බලපෑම කියන එක අපි සම්පූර්ණම විස්තර ඇතුව ගිය සතියේ ඒක කතා කරා. ඊට පස්සේ ඒකේ රිවර්සල් එන්ඩ් එක ආපස්සට අපි හැදුවා. අවම දැන් ආන්තිකේ මේ දක්වා පහළ වැටිලා තියෙනවා නම් ඒ අවස්ථාවේදී මිල කොහොමද ඒ පෝර්ට්ෆෝලියෝ එකේ හෝ ෂෙයා එකේ මිල කොහොමද කියලා. හැබැයි මම ඒකෙදිත් කිව්වා ඒක හරි කම්ප්ලිකේටඩ්. මොකද එක ෂෙයා එකක් නෙමෙයි තියෙන්නේ, ෂෙයාස් ගොඩක් තියෙනවා. ඒකේ උඩ පහළ යෑමත් එක්ක තමයි මුල් පෝර්ට්ෆෝලියෝ එකේ එවරේජ් එකෙන් තමයි ඒක බලන්නේ. එතකොට ඒවා හදන අපි සූත්‍ර ටික ඒ ටික තියාගත්තා. ෂෝට් සෙලින් කියන්නේ මොකද්ද? අනිවාර්ය වශයෙන්ම දැනගන්න ඕනේ මැන්ඩේටරි ඔෆර් එක. ඒක බොහෝ විට අහන දෙයක්. 30ක කොටස් ප්‍රමාණයක් යම්කිසි ආයෝජකෙක් යම්කිසි සමාගමක අවස්ථාවක හෝ අවස්ථා ගණනාවකදී 30% ඉක්මවා ගත්තොත් මොකද්ද කරන්න ඕනේ? මතක කෙනෙක් කියන්න පුළුවන්ද ටක් ගාලා? මොකද්ද මැන්ඩේටරි ඔෆර් එක කියන්නේ? ඒව නම් අමතක කරොත් ඉතින් එහෙමම ඉන්නවද ගිය සතිවල හිටපු කට්ටියනේ? මැන්ඩේටරි ඔෆර් එක නිකන් ඒක ටියුට් එකක් බලන්න නැතුව වගේ. mandatory offer එක 10% disclosure rule එක stock market offenses කොටස් වෙළඳපොළ සම්බන්ධ වැරදීන් මූලික 3 මොකක්ද මූලිකවම 3ක් තියෙනවා ගිය සතියේ කරේ කතා කරන කීප දෙනෙක් හිටියන්නේ මේ මං ඇහෙනව නේද ඇහෙනවද අහගෙන දින්නේ මේ මාව ඇහෙනව නේද ඔව් සර් ඇහෙනවා කියන්නකෝ සුරේෂ් ඔයා ගිය සතියේ හිටියද ඔව් මම හිටියා හරි මතකද 30% disclosure sorry 30% mandatory offer එකයි ඒ ටික මතක තියාගන්නම ඕනේ ටිකක් ඔව් සර් මම දැන් ඕගොල්ලෝ විභාගෙට දැන් මේ හෙටට ලැහැස්ති නෑ බට් ඕගොල්ලන් යම් කාලයකදී ලැහැස්ති වෙන්න ඕනේ ලෝඩ් එක වැඩි කරගන්න නැතුව තව සබ්ජෙක්ට්ස් උත් තියෙනවා තව වැඩක් තියෙනවා ජොබ් එක තියෙනවා ඒ ඔක්කොම මැනේජ් කරන්න ඕනේ. ඒතකොට එදාට ඒ ටික පුළුවන් තරම් කවර් කරගෙන මේ යන්න ඔය මං අත්‍යවශ්‍ය ඒව තමයි පොඩ්ඩක් නැවතිලා වැඩිපුර වෙලාවක් අරන් කරන්නේ. මේක බොහෝ දුරට හැමදේම කව වෙනවා තමයි. නමුත් මම ටිකක් රිපීට් කරන්නේ අර විභාගෙට යම් සාමාන්‍ය පොසිබිලිටි එකක් තියෙනවා කියන ඒව තමයි. right ඔකට මෙහෙනවනේ නේ එහෙනම් right
එතකොට දැන් අපි එතෙන් එනකම් කතා කරා. ඊට පස්සේ කොටස් වෙළඳපොළ සම්බන්ධ වැරදීන් කියන ඒවා. අර අපි කතා කරා ඉන්සයිඩර් ට්‍රේඩින්, ඉන්සයිඩර් ඉන්ෆර්මේෂන් එකක්. ඒ කියන්නේ රහස්‍ය තොරතුරක්, රහස්‍ය ගනුදෙනුවක් සිද්ධ වෙන්නේ කොහොමද කියන එක මම සම්පූර්ණ වශයෙන්ම ගිය සතියේ කතා කරා. ඊට පස්සේ ඒකෙම තව පොඩ්ඩක් එහාට ගිය ටිකක් එලිවේට් වෙච්ච වරදක් ෆ්‍රන්ට් රනින් කොහොමද සිද්ධ වෙන්නේ කියන එක මම ඒකත් ඔයගොල්ලන්ට නෝට් එකක් දුන්නා. කෙනෙක්ගේ කලින් ලැබිච්ච ඇනවුමක් ඒ ඇනවුම මත පදනම්ව තමන්ගේ පෞද්ගලික වාසියක්, ලාභයක් අපේක්ෂා කරමින් ගනුදෙනුවක් ක්‍රියාත්මක වීම. නමුත් ඒක එහෙමයි කිව්වා කියලා ඔයාට ඔෆිෂියලි හරි ඒක. නමුත් ඔයගලන්ට තේරෙන්නේ නැහැ. ඒකින්ද මම එක ගිය සැරේ සම්පූර්ණ විස්තරයක් කරා. ඔක හැම වාරෙම වගේ අහන ප්‍රශ්නයක්. ඒකින්ද ඒක ටිකක් අවබෝධයෙන් ඔලුවට දාගන්න මේ විභාගෙට ලියන්න කටපාඩම් කරලා ලියනවට වඩා කොහොමද ඒක සිද්ධ වෙන්නේ කියලා. right. එතකොට ඊළඟ වරද ඇත්තටම මැනිපුලේෂන්. වෙළඳපොළ සාවද්‍ය ලෙස හැසිරවීම. ඒ කියන්නේ වෙළඳපොලේ තිබිය යුතු මිල ගණන් වලට වඩා වෙනස් වෙච්ච, ඒ කියන්නේ වෙළඳපොලේ තිබිය යුතු මිලට වඩා වැඩි හෝ අඩු මිලක් ආදේශ කිරීම. උදාහරණයකට සාමාන්‍යයෙන් අපි නිකන් ගමු, නිකන් අපි කරමු හේලිස් වගේ සමාගමක් ගමු. හේලිස් සමාගමක සාමාන්‍ය වටිනාකම මාකට් වැලියු එක, කියන්නේ කොටසක වටිනාකම සාමාන්‍යයෙන් තියෙන රුපියල් 150කට වගේ ගානකට කියලා හිතමු. ඒවට ඒක රුපියල් 120ට 130ට නැත්නම් 160 170 ඒ වගේ ප්‍රයිස් රේන්ජ් එකක ට්‍රේඩ් වෙනවා නම් ඒක සාමාන්‍ය තත්ත්වයක්. නමුත් මේ මැනිපුලේෂන් එකේදී කරන්නේ ඒකේ මොනවා හරි දෙයක් ඒකට මේ ආදේශ කරලා මොනවා හරි ඒකට වාසිදායක වෙන මොනවා හරි තොරතුරක් ආදේශ කරලා 150ක් වටින ෂෙයා එක 400කට උඩට යනවා. උඩට ඒක ගෙනියනවා. ඒ කියන්නේ අපි බයින් ප්‍රෙෂර් එකක් දාලා මැනිපුලේට් කරනවා. අපි ඒ ආටිෆිෂල් තත්ත්වයක් එතන හදනවා. එහෙම කරලා රුපියල් 250ක් විතර 150ක් තියෙන්න ඕන එක 250ට 300ට 350ට 400ට විතර ප්‍රයිස් එක හදලා තියෙනවා. අන්න ඒක සාවද්‍ය වෙළඳපොළ හැසිරවීමක් වෙනවා. නැත්තම් වෙන විදිහකට පල්ලෙහාට ගන්න පුළුවන්. ඒක ඒ කියන්නේ ඒ අවශ්‍ය ඒ රේන්ජ් එකෙන් උඩ හෝ පල්ලෙහා ප්‍රයිස් එක ඒ හැසිරවීම වැරදි සහගතයි. එතකොට ඒ වගේ මැනිපුලේෂන් එකක් කරොත් ඒක නීතියට අනුව ඒක කටයුතු කරන්න පුළුවන්. right. එතකොට මේ ඒකේ එක එක කොටස් ඇත්තටම එක එක ක්‍රම තමයි මේ පල්ලෙහා තියෙන්නේ. ඔය හැම එකම විභාගෙටත් අහලා තියෙනවා සැරෙන් සැරේ. ඒතර ඔය paint in the tape කියලා කියන්නේ ඒ වගේ අනවශ්‍ය මිලදී ගැනීම සහ විකිණීම් ඕඩර්ස් ඒ වගේ ඒවා ප්ලේස් කරලා ආටිෆිෂල් මාකට් එකක් ක්‍රියේට් කරන්න හදන එක. ඒක මේ ලියා ගන්න පොඩ්ඩක්. අනවශ්‍ය ගැනුම් සහ විකුණුම් සිදු කරමින් අනපේක්ෂිත ඉහළ හෝ පහළ මිල ගණන් වලට කොටස් මිල වෙනස් කිරීමේ වරද.
right ඔය ඔක්කොම වෙන්නේ එකම මේ ඔය manipulation එක කියන්නේ එකම දැන් අපි උදාහරණයකට මම කොටසක් ගන්න නැහැ මේවා රෙකෝඩ් වෙන හින්දා ඒ දවසේ එකෙක් වෙන එක ABC and company කියලා එකක අර උදාහරණෙම ගත්තොත් රුපියල් 150කට යනවා බය ඉන්නවා 155ට සෙල් එකක් තියෙනවා අපි කියමු shares 1000ක් ගන්න ඉන්නවා 150 shares 10000ක් විකුණන්න ඉන්නවා 155ට මෙතන offer price කියන්නේ මෙතන seller මෙතන bid මේකත් කොකට ලියාගෙන මේවා අහලා තියෙනවා මේක buyer ගේ side එක මේ buyer seller ඕගොල්ලන්ගාව කොටස් තියෙනවනම් immediately විකුණන්න පුළුවන් කාටද මෙයා මේ buyer මෙතන මම buyer මම ස්ටොක් මාකට් එක ඕගොල්ලන් ඕපන් කරලා මට ABC සමාගමේ කොටස් 1000ක් ගන්න ඕනේ මට මෙහෙන් දාගෙන ඉන්න බෑ මට immediately ගන්න ඕන නම් මම ගන්න ඕනේ 155 මට මේකෙන් පල්ලෙහාට ඕන තරම් දාගෙන ඉන්න පුළුවන් සෙලර් කෙනෙකුට ඕන තරම් පල්ලෙහාට දාගෙන ඉන්නත් පුළුවන්. හරි. 140ට 130ට 5000 7000 ඔහොමම දාගෙන ඉන්න. ඊට පස්සේ අපි හිතමු 160ට ඉන්නවා 500ක් 165ට 5000 ඔහොමම තියෙනවා. 170ට 1000ක් 180ට 500ක් ඔහොම. හරි කෙනෙක් දැන් ඔය manipulation කියන එක මම සමස්ත වශයෙන් ඔය painting the tape කියන්නේත් ඒකයි අනවශ්‍ය buy sell කරලා අනවශ්‍ය price එකක් වෙළඳපොළ තුල ඇති කිරීම කියලා තමයි කියන්නේ. දැන් B කියලා තරවකාර සමාගමක් හෝ තරවකාර පුද්ගලයෙක් ඉන්නවා. එයා කරන්නේ මේක buy කරනවා. මේක buy කරනවා. ඊට පස්සේ එයා මේ සමාගමට අදාළව හරියට නිකන් තර්කානුකූල නැති මේ වැරදි තොරතුරක් මොනවා හරි ඒගොල්ලන්ගේ ඉඩමක් තියෙනවා නිකන් පුතන්ට කොළඹ 4 කොළඹ 3 වල කොළඹ 3 ඒගොල්ලන්ගේ තියෙනවා ඉඩමක් අක්කරයක ඉඩමක් කියන්නේ ඒක විකුණන්න යනවා විකුණනොත් ඒගොල්ලන්ගේ values ගොඩක් යනවා මොකද අන්තිමට valuation එක කරලා තියෙන්නේ අවුරුදු 10කට කලින් අන්න එතකොට මොකද වෙන්නේ මේගොල්ලන්ගේ values ගොඩාක් යනවා ගොඩක් සෑහෙන උඩට යනවා කියලා ඒ නිවුස් එක යවනවා මෙයා ඒ නිවුස් එක යවනවා එතකොට මොකද වෙන්නේ මාකට් එකේ සෑහෙන කලබලයක් ඇති වෙනවා සෑහෙන ඩිමාන්ඩ් එකක් ඇති වෙනවා හැබැයි එයා ඒක යවුවේ purposely මොකද මෙයා මේක buy කරා ඊට පස්සේ එයත් ගන්නවා ටික ටික මේකෙන් ටික ටික එයත් ගන්නවා මාකට් එකෙනුත් ගන්නවා ඊට පස්සේ එයා මට මෙන්න මේ සුපහට වගේ ප්‍රයිස් එකකට ගෙනියනවා. අන්න ඒක මැනිපියුලේෂන්. වැරදි තොරතුරක් ඒක වැරදි ආකාරයට ප්‍රචාරය කරලා මේ අනවශ්‍ය මිලක් මේකට දෙනවා. ඒක එක සිද්ධියක්. ඔය වගේ විවිධ ආකාරයෙන් ඒක කරන්න පුළුවන්. ඒ එකේ දැන් මේක මැනිපියුලේෂන් සම්පූර්ණ වශයෙන්ම මේ සංසිද්ධිය. හැබැයි
ඒ මැනිපියුලේෂන් කරන විදි ටික තමයි ඔය අපේ ටියුට් එකේ තියෙන්නේ. ඒක අපි බැලුවොත් එකක් තමයි paint in the tape අනවශ්‍ය ගැනුම් විකුණුම් සිදු කරලා ඒ ආටිෆිෂල් ප්‍රයිස් එකක් ඇති කරනවා වෙළඳපොළ සාවද්‍ය ලෙස වෙනස් කිරීම කියන තත්ත්වය. දෙවෙනි එක ඇතිරීම ලේයරින් ලේයර් කරනවා. දැන් මේක මෙහෙම කරන්නත් බෑ. ලේසි නෑ. මේකට තව කම්පෝනන්ට් එකක් ඕනේ. මෙයා බයි කරලා වෙළඳපොළ කන්වින්ස් කරන්න. ඒගොල්ලන් වෙළඳපොළ උනන්දු කරවන්න තව දේවල් එන්කරේජ් කරන්න එක දේවල් ඕනේ. එයා මොකද කරන්නේ? ඔය ලේයරින් කරනවා. ඇතිරීම කියන එක. ඇතිරීම කියන්නේ මේකට බොරු බයි ඕඩර්ස් නිකන් ගන්න නෙමෙයි. නමුත් බොරුවට බයි ඕඩර්ස් ඒගොල්ලන් ප්ලේස් කරනවා. කොහොමද කරන්නේ? උඩම ස්ලොට් එකට දාන්නේ නැහැ. මොකද කියන්න බෑ. මේ කිට්ටු ගණන් වලනේ ට්‍රේඩ් වෙන්නේ. ඒගොල්ලන් මොකද කරන්නේ? දැන් 140ට 5000ක් ඉන්නවා. 140යි 50ට දානවා 50000ක බයි ඕඩර් එක. එන්නේ නැහැ. මොකද 155 දැන් ට්‍රේඩ් වෙමින් පවතිනවා. රුපියල් 15ක් පල්ලෙහින් එකපාරටම ට්‍රේඩ් වෙන්න හේතුවක් නැහැ. ඒ එච්චර ලොකු ගණන් වෙනස් වෙන්නේ නැහැ. සාමාන්‍ය වෙළඳපොළක ඒ කියන්නේ සාමාන්‍ය මාකට් ඩේ එකක හැම වෙන්නේ නැහැ. ගොඩක් ලොකු ඩ්‍රොප් එකක් තියෙන දවසක් ඇරෙන්න. ඊට පස්සේ දානවා 131කට 30000. නැත්නම් තව 132කටත් දානවා තව 50000. 134ටත් දානවා ලක්ෂයක්. ඇයි එන්නේ නැහැ රුපියල් 20ක් පල්ලෙහා. රුපියල් 20ක් විතර පල්ලෙහා ප්‍රයිස් එකේ නැහැ. හැබැයි ලේයරින් කරනවා. අන්න අර කිව්ව ලේයරින් එක. මෙහෙම ලේයරින්. එතකොට වෙළඳ දැන් මාකට් එකේ ඕඩර් බුක් එක බලන් ඉන්න අනිත් ආයෝජකය මොකද? වෙළඳපොළේ ඉන්න අනිත් ආයෝජක චාර් බයි ඕඩර්ස් වැටිගෙන එනවා. මොකක් හරි දෙයක් මෙතන සිද්ධ වෙනවා. සෑහෙන ලොකු බයින් ප්‍රෙෂර් එකක් තියෙනවා. ඕනෑම වෙළඳපොළක අපි කියමු. දැන් වෙහිකල් මාකට් එක හරි ඉඩම් හරි ඕනෑම භාණ්ඩයකට බයින් වැඩි වෙනවා කියන දර්ශකය ඒ කියන්නේ ඒ සිග්නල් එකේ සයින් එක ලැබුණොත් මොකද වෙන්නේ? මිල වැඩි වෙන්න එන්කරේජ්මන්ට් එකක් වෙනවා. ඒකට මේවා ෆේක් ඕඩර්ස්. මොකටද? මෙන්න මේ ගත්ත ඕඩර් එකේ මෙන්න මේ ප්‍රයිස් එක උඩට දාන්න. නැතුව මෙයාට ගන්න නෙමෙයි. මේවා ෆේක් ඕඩර්ස්. අන්න මේක ලේයරින් මේක වැරදි. මේ ඔක්කොම වැරදියා. මේ ඔක්කොම කියා දෙන ඒවා වෙළඳපොලේ නොකළ යුතු දේවල්. හරි? ඒ කියන්නේ කරොත් ඒ නඩු මාර්ග වලින් ඒ ලොකු මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. ඉන්වෙස්ටිගේෂන් යනවා. එතකොට ඒක වැරදි මේ ෆේක් ඕඩර්ස් දාන එක. හැබැයි ඇත්ත ඕඩර්ස් නෙමෙයි. මේ ඇත්ත ඕඩර්ස් නෙමෙයි. ෆේක් ඕඩර්ස් මොකක්ද අරමුණ? මෙන්න මේක මට මෙන්න මේ ගත්ත එකට නිකන් ආටිෆිෂල් ඩිමාන්ඩ් එකක් අරගෙන මේ පල්ලෙහාට ගන්න. එතකොට ඔය ඔක්කොගේම සංකලනයක් ඔය මැනිපියුලේෂන් කියන්නේ. දැන් ඊළඟ එක මොකක්ද? wash trading pump and dump කියලා. ටියුට් එකේ එක තියෙනවා නේද ලියලා? අනේ ලේයරින් කියන එක නෑ. නෑ ඒ ටිකම නෑනේ. හරි. ලේයරින් ලියා ගන්න. right. ලේයරින් කියන්නේ එක් පසක සත්‍ය ඇනවුමක් ස්ථාපිත කර අනික් අන්තයෙන් සාවද්‍ය වූ ඇනවුම් ඒ කියන්නේ ප්‍රමාණයෙන් විශාල ඇනවුම් ප්‍රමාණාත්මකව විශාල ඇනවුම්
ඇනවුම් යෙදීම මගින් අදාළ ඇනවුමට අනවශ්‍ය වූ ඉල්ලුමක් ලබා ගැනීමට තැත් කිරීමේ වරද නැත්තම් තැත් කිරීමේ වරද තමා ඇතිරීම කියන එකෙන් right okay එක ක්‍රම ඔහු ගණනාවක් තියෙනවා දැන් ඕගොල්ලන්ට තියෙනවා දැන් අපි ඕකේ අනිත් පැත්ත වෙන්න පුළුවන් right දැන් මට ABC සමාගමේ ලොකු කොටස් ප්‍රමාණයක් තියෙනවා කොටස් ලක්ෂයක් තියෙනවා මට සිමින් යනතු කොටස් ලක්ෂයක් තියෙනවා මම මොකද කරන්නේ 150ට දෙනවා කෙලින්ම 10000ක් 10000 දිග මට තව ගන්න ඕනේ මට අවශ්‍යතාවය මේ ලක්ෂයට තව ලක්ෂයක් මට ගන්න කැපැසිටි තියෙනවා මම මොකද කරන්නේ 150ට 10000ක් දීලා මෙතනින් දානවා 50000ක සෙල් ලෝඩ් එකක් දෙන්න නෙමෙයි 161ට විතර දානවා 50000ක සෙල් ලෝඩ් එක 162ට මොකද වෙන්නේ මාකට් එක බලපුවම ආම්මෝ සෙලින් ප්‍රෙෂර් එකක් තියෙනවා සෑහෙන ලොකු සෙලින් ප්‍රෙෂර් එකක් තියෙනවා මේක නම් දැන් වැඩි දැන් මේ 10000ක් මෙතෙන්ද දුන්නා ඒකින්ද වැඩි කියලා ඔක්කොමලා මොකද කරන්නේ මේකට දෙන්න ගන්නවා ඒතර මේ ඕඩර්ස් නෑ මේ ඕඩර්ස් ඔක්කොම අයින් කරනවා එයාගේ තියෙනව ඔක්කොම අයින් කරනවා එයාට මොකද වෙන්න ඕනේ ෂෙයාර්ස් තව ලක්ෂයක් ගන්න එයාට අඩු ප්‍රයිස් එකකට ගත්තොත් එයා 5000ට ගෙනල්ලා 120ට විතර එමීට කොට එකක් දාලා ගන්නවා මේ බොරු මේ ලේයරින් මෙතන ලේයරින් හරි මෙතන වෙන්නේ ලේයරින් right ඒක තමයි එතකොට ඒකේ දෙපැත්ත හරි ඔය මම ප්‍රැක්ටිකල්ම සිනාරියෝ එක කිව්වේ ඊට පස්සේ wash trading pump and dump ඒක මම right okay ප්‍රශ්නයක් තියෙනවා ඔව් මේ දැන් ඔය වරදට මේ තරව්කරු සම්බන්ධ වෙනවනේ ආයෝජක එක්ක එහෙම වෙලා තියෙනවා ඔව් ඉතින් සම්බන්ධ වෙනවා මෙයානේ ඕඩර් එක දාන්නේ මෙයාත් ඉතින් එක්ස්පීරියන්ස් එක කෙනෙක් ආයෝජකයා සම්බන්ධ වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන් මෙයා දෙන්න පුළුවන්නේ මෙයාට ලක්ෂයක් දීලා තියන්න පුළුවන් රුපියල් ලක්ෂයක් දීලා තියන්න පුළුවන් ඔයා මේක බලලා මට මොනවා හරි මේ එකක් කරලා දෙන්න ඔයා ඉන්වෙස්ට් කරලා ඔයා පුළුවන් තරම් හොඳ රිටර්න් එකක් දෙන්න කියලා ඒ වැඩි මම පර්සනලි කියන්නේ ඒ දේ නම් කවදාවත් කරන්නත් එපා එහෙම දීලා ගොඩක් ප්‍රශ්න වෙච්ච ඒවා තියෙනවා මම ඔයගොල්ලන් ඇහුවොත් කියන්නම් මේ එතකොට ඒක මෙයා සම්බන්ධ වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන් හැබැයි මෙයා ඉන්නවා කොහොමද මෙයා තමයි එක්සිකියුට් කරන්නේ බ්‍රෝකර් කියන්නේ බ්‍රෝකින් කම්පැනියේ ඉන්න ඒ අදාළ බ්‍රෝකර් right ඒතකොට එයා සම්බන්ධයි අනිවාර්යෙන්ම කියන්න පුළුවන් හැබැයි දැන් මේ තත්ත්වය වෙනස් මොකද මෙයාට පුළුවන් ඩිරෙක්ට් මේවා ඕඩර්ස් ඔක්කොම ප්ලේස් කරලා මේ දේවල් කරන්න මේ මෙයා දන්නේ නැතුව මොකද ඔන්ලයින් ට්‍රේඩින් ඔක්කොටම තියෙන හන්ද right දැන් අපි ඊළඟ සිනාරියෝ එක දැන් මෙතන තියෙනවා ලක්ෂයක් ෂෙයාර්ස් තියෙනවා කියලා හිතමු දැන් මෙයා කරන වැඩේ මේ ලක්ෂ්‍ය ගන්නවා මෙයා on behalf of මේ බ්‍රෝකර්ට ගන්න බෑ මම කියන්නේ ආයෝජකයා වෙනුවෙන් ඒ බ්‍රෝකර් ගන්නවා කොටස් ලක්ෂයක් 155ට අන්න දැන් ආපහු අර announcement එක
යවනවා මොකද්ද මේක ඊටමක් විකුණන්න තියෙනවා මිලියන 400ක් විතර ඒක වැලියු දැන් ඒක આવුත් මේක කෙලින්ම 250යි 300යි එහෙම යනවා ඔන්න දැන් ඉතින් මාකට් එකේ ලොකු මේකක් කරනවා ඕනනම් අර ලේයරින් එකකුත් කරන්න පුළුවන් මේ එක එක ක්‍රමවේද ඔය ලේයරින් කියන්නේ ඔන්න මේ කෝඩස් දානවා මේව කරලා මේක පුෂ් කරනවා දැන් මේ ලක්ෂ්‍ය ගත්තානේ මේ ලක්ෂ්‍ය ගත්තාම සෑහෙන ස්ටිමුලේෂන් එකක් මාකට් එකේ වෙනවා ඔන්න දැන් යනවා මෙයක් ගන්නවා සැරේ සැරේ ඒක අරගෙන දැන් අන්තිමට මෙයා ගාව ලක්ෂ 4ක් විතර තියෙනවා දැන් නිවුස් එක යන්නේ මේක 250කට ප්‍රයිස් වෙනවා මේ ඉඩම විකුණුවාන් පස්සේ ඒවම කරා ඊට පස්සේ මේක ඇවිල්ලා පම්ප් මෙයා පම්ප් මාකට් එකට පම්ප් කරා ඊට පස්සේ මොකද කරන්නේ කෙලින්ම 250ටම යනවා කියලා මේගොල්ලන් තහවුරු කර කියනවා බොරු නිවුස් එක මේක පේනවනේ ඔව් සර් right අන්න 200ට දානවා හැබැයි තාම කියන්නේ මේක යනවාමයි කියලා 200ට ගියාම මෙයා ඔක්කොම විකුණනවා dump pump and dump දැන් මෙතනදී ඔයගොල්ලන්ට තව ටිකක් ක්ලියර් වෙන්න මෙන්න මේ අවස්ථාවේදී order book එක කොහොමද තියෙන්නේ මෙහෙම order book එක ABC right 200 සෙල ලක්ෂ 4යි 195කට විතර බය මේ order book එකම මෙන්න මෙතෙන්ට වෙනස් වෙලා තියෙනවා මෙතන සෙල එතන මෙන්න මේක යා එතකොට මේ අවස්ථාවේදී අවගන්න මේ මෙතන තිබ්බ එක මැනිපියුලේට් කරා ලේයරින් කරා paint in the tape කියන්නේ මේක මේ ඔක්කොම ආටිෆිෂියලි වෙනස් කරලා මෙතෙන්ට ගෙනල්ලා ඩම්ප් කරා මේක ඩම්ප් මේක පම්ප් හරි වැරදි සහගත ට්‍රේඩ් එක පම්ප් ඇන්ඩ් ඩම්ප් ලොකු ඉතින් අරමුදල් වර්ග සමහර අරමුදල් වර්ග පවර්ෆුල් මිනිස්සු මේ ලෝකෙම පවර්ෆුල් මිනිස්සු පොඩි ස්ටොක් මාකට්ස් වලට ඇවිල්ලා පොඩි බොන්ඩ් මාකට්ස් වල ඇවිල්ලා මේ දේ සම්පූර්ණ කරනවා මැනිපියුලේට් කරනවා මේ පම්ප් ඇන්ඩ් ඩම්ප් වගේ දේවල් කරනවා මොකද ඒගොල්ලන් අර පොඩි මාළු ටැංකියේ ලොකු මාළු ඒගොල්ලන් ලොකු ටැංකිය වල ඒ කියන්නේ නිව්යෝක් ඒ ස්ටොක් එක්ස්චේන්ජ් වල ඒ කොටස් වල ඒවා කරන්න අමාරුයි මේ පොඩි රටවල් වලට ඇවිල්ලා ඒගොල්ලන් මේ වගේ මැනිපියුලේෂන් මේ සිද්ධි කරනවා ඇයි මේ ලොකු ප්‍රොෆිට් එක පොඩි නෑ එකතු කරන ගිහිල්ලා එතන ඩම්ප් කරනවා මේක මම හිතන්නේ තේරෙන්න ඇති නේද right එතකොට wash trading නැත්නම් pump and dump ওই දෙකෙන්ම අහන්න පුළුවන් ඒකේ තේරුම ඒක ලියා ගන්න එකවර අතිවිශාල ඇනවුමක් ක්‍රියාත්මක කොට ව්‍යාජ වෙළඳපළක් නැත්නම් මිලක් ව්‍යාජ මිලක් ඇති කිරීමෙන් පසුව එකවර ඊට ප්‍රතිවිරුද්ධ ඇනවුමක් ක්‍රියාත්මක කිරීම නැත්තම්
එක වර මිලදී ගැනුම් ඇනවුමක් කරලා ඊට පස්සේ විකිනීම් ඇනවුමක් ක්‍රියාත්මක කිරීම කිව්වත් හරි. ඕක අනිත් පැත්තට වෙන්නත් පුළුවන්. අර මං කලින් කිව්වා වගේ ඕකෙම අනිත් පැත්ත වෙන්නත් පුළුවන්. හරි. ඒතකොට මේ ව්‍යාජ වෙළඳපොළ නැත්නම් ව්‍යාජ මිලකට මේක ගෙනියලා තමයි ඊට පස්සේ මේවා කරන්නේ. right මේ දුෂ්කෘත නැත්නම් විසල් බ්ලෝවිං කියන එක මේ ඇත්තටම වැරද්දක් නෙමෙයි. මේක මේ දිරිගැන්වීමක් ඇත්තටම. ඒ කියන්නේ බලධාරීන් ඔය ආයෝජකයන්ට මෙහෙම කරන්න කියලා මේ එන්කරේජ් කරන දෙයක් තමයි ඔය විසල් බ්ලෝවිං කියලා කියන්නේ. ඒ කියන්නේ මොනවා හරි මාකට් එකේ වෙන වෙළඳපොලේ වෙන වැරදි දෙයක් ගැන අදාළ බලධාරීන්ට විධිමත්ව හෝ අවිධිමත්ව දැන්වීමට සැලැස්වීම. ඒක තමයි ඔය විසල් බ්ලෝවිං කියන්නේ. අර විසිල් එක ගහනවා කියන එකට. ඒ කියන්නේ මොනවා හරි වැරද්දක් වෙනකොටම ටක් ගාලා විසිල් එක බ්ලෝ කරනවා. ඒ කියන්නේ මහ ජනතාවට හරි බලධාරීන්ට එකපාරටම දැන්වීම සිද්ධ කරන්න. ඒක ඉතින් පාවාදීමක් කියන්න පුළුවන්. ඒනට පාවාදීමක් නෙමෙයි. ඒක වෙළඳපොළ ආරක්ෂා කරගන්න තමයි ක්‍රියාමාර්ගය ගන්න. right? එතකොට ඒකට ඕන ලියාගන්න වෙළඳපොළ තුල සිදුවන වැරදි ගනුදෙනු සහ වැරදි තොරතුරු සම්බන්ධව විධිමත් හෝ අවිධිමත් ආකාරයට අදාළ බලධාරීන් දැනුවත් කිරීමයි. right? ඒක මේ දුෂ්කෘත නිවේදනය කියන එක ඕගොල්ලන් ඒක වෙනම මේවා කරගන්න ඒක අර ඔෆෙන්සස් යටතට මේක පහලට දාගන්න ඒක වෙනම එන්න ඕන එකක්. ඒක පොඩ්ඩක් අන්ඩර්ලයින් කරගන්න. right? ඊළඟට චර්නින් එකත් ඒකේ ප්‍රධානම වැරදි එකක්. ඒකත් ඕකෙම කොටසක්. හරි? චර්නින් කියන්නේ එකම ගනුදෙනුව නැවත සිදු කිරීම. දැන් මේක එක දිගට මේ ලස්සනට රුපියල් 5න් 5ට එහාට යන්නේ නැහැ. මොකද සමහර කට්ටිය මේක ගැන දැනගෙන මැදින් නැවත විකුණන්න හදනවා. මොකද දැන් ඇත්තටම මේ වගේ දේවල් ගොඩ කරන්න අමාරුයි. මොකද මේ මහ ජනතාව නැත්තම් ඒ ආයෝජක දැනුවත්කම වැඩි. ඒකින්ද ඒගොල්ලෝ 55ට අරන් 250ට ගිහම 250ට එනකන් ඉන්නේ 55න් 65 70 යනකොට විකුණනවා. ආය 60ට විතර ගත්තෙක් කියලා 75ට විතර විකුණනවා. ඒ වගේ විකුණමින් මිලදී ගනිමින් තමයි මේක යන්නේ. හරි. ඒතකොට චර්නින් කියන්නේ ඒකයි. දැන් මේක කරන කෙනා මේක ගන්නවා ආපහු එතෙන්ද විකුණනවා ආපහු ගන්නවා එතනින් ආපහු විකුණනවා. ඒ වගේ අනවශ්‍යව ගනුදෙනු මාලාවක් ක්‍රියාත්මක කරනවා. ගොඩාක් ගනුදෙනු ක්‍රියාත්මක කරනවා ඒකාකාර විදිහට මේ අනවශ්‍ය ගනුදෙනු සංඛ්‍යාව මේ. මොකද එහෙම නැතුව බෑ එක දිගට යන්නේ නැහැ. ආපස්සට එනවා. 170 ගිහිල්ලා සමහරට ආපහු 162ට විතර ඇවිල්ලා තමයි ආපහු යන්නේ. ඒ වගේ වෙලාවක නිකන් මෙයා එයාගේ බ්‍රෝකරේජ් එක ඒ කියන්නේ කමිෂන් එක ලබා ගන්නම එයා බයින් සෙලින් ගොඩක් අනවශ්‍ය විදියට කරනවා. අන්න ඒක තමයි නැවත ගනුදෙනු කියන්නේ. චර්නින් කියන්නේ එක තැන නිකන් කැරකෙනවා කියන එක. චර්නින් කියන්නේ එන්නේ මේ වගේ අදහසක්. ඒ කියන්නේ එක මේ තරව් කර වගේ කමිෂන් එක කොමිස් මුදල් බලාපොරොත්තුවෙන් කරන දෙයක්. ඒකේ
ඔන්න ලියා ගන්න ඒක ලියා ගන්න හුදු කොමිසිපීමේ අපේක්ෂාවෙන් අනවශ්‍ය වූ ගනුදෙනු මාලාවක් ක්‍රියාත්මක කිරීමේ වරද. ඒකේ අරමුණ කමිෂන් ගන්න එක, ප්‍රයිස් එක වෙනස් කරන එකත් එක්ක කමිෂන් ගන්න එක. නැවත ඒ පොඩි ප්‍රයිස් රේන්ජ් එකක් ඇතුළත නැවත මිලදී ගැනීම සහ විකිණීම දිගින් දිගටම සිදු කිරීම. right ඔය ටික full block out කරලා ඔයගලන් තියාගන්න. ඕක අත්‍යවශ්‍යයෙන්ම වැදගත් ගොඩක් papers වලදී එන කොටසක්. ප්‍රශ්නයක් තියෙනවා නම් එතනත් කියන්න. right අපිට ඒත් එක්ක යන්. එතකොට මේ mandatory of mergers and acquisition code එක මම මෙතන ඒකේ extract එකක් දාලා තියෙනවා. මොකද ඔයගලන්ට හරියට මේක කියව ගන්න වටින දෙයක් සහ ගොඩක් අහන හින්දා. එතකොට මේකේ තියෙන එකගතකින් ක්‍රියාත්මක වීම තුලින් මාස 12ක් තුල කොටස්. එතකොට මාස 12ක එතන මේ එකක් තියෙනවා. අපි ඒකේ ඩිෆිනිෂන් එකට ඒකත් දාගත්තා නම් හොඳයි. නමුත් අරක තමයි 130ක් හෝ වැඩි ප්‍රමාණයක්. එතකොට ඒ ගත්ත කෙනා අනිවාර්ය අර්පණයක් දෙන්න ඕනේ ඉතුරු කොටස් හිමියන් සියල්ලටම. right acting in concert කියලා වචනයක් තියෙනවා. එක වාරයක් ඔක විභාගෙදී අහලා තිබ්බා. ඒකේ සරල අදහස වෙන්නේ ඒකාබද්ධ වීමක් හෝ එහෙම ව්‍යාපාර දෙකක් හෝ කීපයක් සම්බන්ධ වීමේදී ඒ පාර්ශවයන් ඔක්කොම එක්තරා එකඟතාවයකින් ක්‍රියාශීලීව ඒ වැඩේට සම්බන්ධ වෙන්න ඕනි කියන අදහස. මෙහි අදහසයි කියන එක. හරි. එතකොට ඒ අය ඒ merge එකට නැත්නම් acquisition එකට ඒකාබද්ධ වීමට full cooperation එක දෙන්න ඕනේ. නැත්නම් සම්පූර්ණ එකඟත්වයෙන් ක්‍රියාශීලීව සම්බන්ධ වෙන්න ඕනේ කියන එක ඒ acting in concert කියන වචනේ දාලා තියෙනවා mergers and acquisition code එක. 10% disclosure rule එකත් මම කලින් කියලා තියෙනවා කොහොමද 10%ක් ලබා ගත්තොත් ඒක සැලකිය යුතු කොටස් ප්‍රමාණයක් කියලා සලකනවා. එතකොට අනිත් ආයෝජකයින් මේක ගැන දැනගන්න ඕනේ කියන සම්මතය තියෙනවා. ඒකින්ද තමයි 10%ක් ප්‍රතිශතයක් කවුරු හරි එක සමාගමක ගත්තොත් ඒ සිදුවීමෙන් දවස් 2ක් ඇතුළත මහ ජනතාවට වාර්තා කළ යුතුයි කියන. right එතකොට ඒකත් එක්ක තව කොටසක් තියෙනවා. හැබැයි ඒකේ ගොඩක් දේවල් අපි කතා කරලා තියෙන්නේ නිකුතු කළමනාකරණය. issue management. ඒ කියන්නේ කොටසක් හෝ බැඳුම් කරයක් හෝ ණය කරයක් හෝ ඕනෑම සුරකුමක් අපි මුලින් කතා කරපු ඕනෑම සුරකුමක් නිකුත් කිරීමේ සම්පූර්ණ ක්‍රියාදාමය තමයි නිකුතු කළමනාකරණය කියලා කියන්නේ. ඒක තමයි ආයෝජන බැංකු සපයන ප්‍රධාන සේවාවන්ගෙන් එකක් වෙන්නේ. ඒතර ඒ සම්පූර්ණ නිකුතු කළමනාකරණය කියන කොටසේ මූලිකම කොටස් දෙකයි තියෙන්නේ. හිමිකම් කොටස් නිකුතු කළමනාකරණය සහ ණය නිකුතු කළමනාකරණය කියන. ඒතර ඕකේ පොඩි කොටස් කීපයයි අපිට කතා කරන්න තියෙන්නේ. අපි මේකේ ගොඩක් ඒවා කතා කරා. ස්ටොක් එක්ස්චේන්ජ් එකේ ලයිස්තුගත කරන එක. එතකොට ලිස්ටිං රූල්ස් කියලා එකක් තියෙනවා. ඒක ටිකක් එහාට ගිය එකක්. ඕගොල්ලන් CAC.lk එකට ගියොත් ඕනනම් ඔය ලිස්ටිං රූල්ස් කියන එක බලන්න පුළුවන්. ඒතකොට ලයිස්තුගත කිරීමට තිබිය යුතු අවම අවශ්‍යතාවන් ටික ඒකේ තියෙනවා. ඒ කියන්නේ ස්ටොක් එක්ස්චේන්ජ් එකේ බෝඩ් එකේ ලිස්ට් කරන එකේ
මොනවද අවශ්‍ය රික්වයර්මන්ට්ස් කියන එක. ඇයි මේ ලැයිස්තුගත කිරීමක් කරන්න මේ මූලික හේතුවක් දෙකක් ඔයගලන්ට කියන්න පුළුවන්ද? ඇයි මේ ලැයිස්තුගත කිරීමක් කරන්නේ පබ්ලික් කම්පැනි එකක් හැටියට? any answer? ආග්දන සම්පාදනයට මෙහෙමයි ප්‍රාග්ධනය සම්පාදනය කරගෙන ඉවරයිනේ. ඒගොල්ලන්ට ඕන ඉතින් ප්‍රයිවට් තියාගන්න පුළුවන්. සම්පාදනය කරලා ඉවරයි. ඊට පස්සේ ඕනේ. ඔව් ඒක හේතුවක්. නැවතර කොටස් ඉෂු කරනකොට ප්‍රාග්ධන සම්පාදනය වෙනස. ඔව් ඒ දැන් මෙහෙමයි දැන් ලියාපදිංචි නොකළ ඒවා නෑ ලියාපදිංචි කළ කොටස් සාමාන්‍ය කොටස් නැවත මේ ඉෂු කරනකොට අලුතෙන්ම ඉෂු කරනකොට කොටස් එහෙම ඉෂු කරන්න වෙන අවස්ථාව මොකද්ද? ඔව් ඒ කියන්නේ මෙහෙමයි. තව මේ අපිට මේ දැනට නිකුත් කරපු නැති ඒවා දැනට ඉෂු කරපු නැති ස්ටේටඩ් කැපිටල් එකෙන් තව කොටසක් නිකුත් කරනකොට පහසුවක් වෙනවා ලිස්ට් කරලා තියෙන්නේ. මොකද ලිස්ට් කරනවා කියන්නේ එතන සෙකන්ඩරි මාකට් එකක් ක්‍රියේට් වෙලා. නැත්තම් නෑනේ. ඔය ප්‍රයිවට් ඉක්විටි කියන්නේ පෞද්ගලික හිමිකම්. ප්‍රයිවට් ඉක්විටි කියන ව්‍යාපාරේ ලංකාවේ ලොකුවට මේ වෙලා නෑ. ඒක ප්‍රයිවට් ඉක්විටි කියන්නේ ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනිස් ලිස්ට් වෙලා නෑ. එතකොට ඒවා තියාගන්නේ ප්‍රයිවට් බේසිස්. දැන් 7 දෙනෙක් හව 8 දෙනෙක් කියන්නකො ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනි එකේ පාර්ට්නර්ස්ලා ඉන්නවා. ඒගොල්ලන්ගේ ෂෙයාර්ස් තියෙනවා. ෂෙයා හෝල්ඩින්. හැබැයි ඒගොල්ලන්ට දැන් මගේ 120ක් තියෙනවා නම් ඒකේ පෝෂන් එක මට මේ 120 විකුණන්න ඕපන් මාකට් එකක් නැහැ. මේ විරුද්ධ වෙළඳපොළක් නැහැ. ඇයි ලිස්ට් කරලා නැහැ. ලිස්ට් කරන්න බෑ ප්‍රයිවට් ඒවා. ඉතින් පබ්ලික් එකෙත් ඒකයි ප්‍රශ්නේ. මොකද පබ්ලික් එක ඊට එහා ගිය එක. මොකද ඒකේ කොටස් හිමියෝ කොටස් 100 අයත් ඉන්නවා, කොටස් මිලියන 5 අයත් ඉන්නවා ඔක්කොම. රයිට්? එතකොට ඒකට ද්විතීක වෙළඳපොළක් නැහැ. දැන් ඔන්න ඔය ද්විතීක වෙළඳපොළ තමයි ඔතන ලිස්ටිං එකේදී වෙන්නේ. අනිත් පැත්තෙන් ලොකු ප්‍රචාරණයක් වෙනවා. ඒ කියන්නේ ඉන්ඩිරෙක්ට් මාකටිං එකක් එතන තියෙනවා. ඒ කියන්නේ ඩිරෙක්ට් නෙමෙයි. නමුත් ලිස්ටිං වලදී ඔය පේපර්ස් වල වෙබ්සයිට් වල හැමතැනම විසිබිලිටි එක නැති වෙනවා. දැන් මේ ගොඩක් ප්‍රයිස් එක උඩට ගියොත් එහෙම ඒක ගොඩාක් කතා බහට ලක් වෙනවා. එතකොට එතන මාකටිං එකකුත් වෙනවා. ඒ වගේම තමයි තව ප්‍රාග්ධන සම්පාදනයේ ඊළඟ ස්ටේජ් එකේදී මොකද නිකුත් කරලා ඉවරයි. නමුත් තව ප්‍රාග්ධනයක් වුණොත් රයිට් ඉෂුව එකක් කරනවා. අර අපි කතා කරේ රුපියල් 250කට යන්නේ රුපියල් 200ක කන්සිඩරේෂන් එකේ රයිට් ඉෂුව එකක් කරනවා. ඒ රයිට් ඉෂුව එකක් කරන්න ඕනේ මාකට් එක. නැත්නම් රයිට් ඉෂුව එකක් විකුණන්න කෙනෙක් හොයාගන්න අමාරුයි. දැන් ඔය ප්‍රයිවට් ඉක්විටි ෆර්ම්ස් තියෙනවා. ප්‍රයිවට් ඉක්විටිම විතරයි හැන්ඩල් කරන්නේ. එතකොට වෙළඳපොළක් නැහැ. හැබැයි මේ ප්‍රයිවට් ඉක්විටි ෆර්ම් එක බය කෙනෙක් හොයලා දෙනවා. නැත්නම් සෙලර් කෙනෙක් හොයලා දෙනවා. තමන්ට ගන්න ඕන නම් මොකක් හරි ප්‍රයිවට් බේසිස් මේව එකක්. ඒතකොට ඒ ෂෙයා සර්ටිෆිකේට් එක තමයි තියෙන්නේ. ඒ නැතුව CDS එකකට ලොජ් වෙලා ඕපන් මාකට් එක වෙළඳාම කරන්න බෑ ප්‍රයිවට් ඉක්විටි කියන එක. ඒතකොට පෞද්ගලිකව තියෙන්නේ ඒ වගේ earnings හොඳයි. but ඒගොල්ලන්ට ද්‍රවශීලතාවය කියන එක නැහැ. right? එතකොට ඊළඟ කාරණයට ගියොත් හිමිකම නිකුතු ප්‍රසාද නිකුතු විභජන කර පෞද්ගලික ස්ථාපනය. ඒ කියන්නේ කොටස් සැලකිය යුතු ප්‍රමාණයක් පෞද්ගලිකව පැවරීම. මම ඒක විස්තර කරනවා. කොටස් සැලකිය යුතු ප්‍රමාණයක්. ඒ කියන්නේ 3%ක්. නැත්නම් 5%ක්. නැත්නම් 10%ක්. ඒ වගේ ලොකු ප්‍රමාණයක්. දැන් උදාහරණයකට ගත්තොත් ඔය 3%යි 5යි වගේ කියනකොට ඔයගලන්ට සෙන්ස් නැත්. එච්චර මේකක් නෑ. දැන් කමර්ෂල් බැංකුව වගේ ෂෙයා එකක 100%ක් කියලා කියන්නේ 10 million shares roughly. සාමාන්‍යයෙන් 10 to 12 million shares වගේ තමා 1% කියලා කියන්නේ. හරි ඒක තේරෙනවද? මම ඒක කිව්වෙත් ඒකේ ප්‍රමාණය දැනගන්න.
මම එක උදාහරණයක් commercial bank කියන එකේ 1% on කියන්නේ 1% එකක් ගත්ත කියන්නේ කොටස් වලින් ගත්තොත් roughly 10 million shares 10 million shares then කොටසක් දැන් යනවා 98කට 150ට වගේ තිබිලා රුපියල් 50කට 60කට වගේ පල්ලහට 98කට යනවා. එතකොට 980 මිලියන් වගේ වැලියු එකක්. ඒකින්ද 1% කියන එක 1% සමාගමකින් කියන එක එච්චර නෑ. එතකොට 30% ගැන කියලා ඔයගොල්ලන් හිතා ගන්න. 50% කියන්නේ ඒ කියන්නේ acquire කරනවා. කියන්නේ අත්පත් කරගන්න 50% over 50% ඕනේ. 50% වගේ කියන්නේ මේක හැබැයි ලොකුම බැංකුවක්. ඒක උදාහරණයකට ගත්තේ ජෝන් කීල්ස් සම්පත් ඒ වගේ ස්කේල් එකට ගියාම ඒ ගණන් නමුත් පොඩි කම්පැනි තියෙනවා. නමුත් මේක මම නිකන් උදාහරණයකට කිව්වේ roughly ඒ කියන්නේ 1 බිලියන් ඕනේ 1% ගන්න දැන් මාකට් එකේ. කලින් ඊට අඩුයි. ඒක 1%. right එතකොට සැලකිය යුතු කොටස් ප්‍රමාණයක් මිලදී ගන්න ප්‍රයිවට් ප්ලේස්මන්ට් එකක් කරනවා. දැන් right කියන්නම්. ඒ කියන්නේ මෙහෙමයි. අපි කියමු 100ට මේ ෆුල් ෂෙයා හෝල්ඩින් එකකින් 5ක් මිලදී ගන්නවා. දැන් කොටස් නිකුතුවකදී ඕකට ප්‍රයොරිටි දෙනවා. දැන් IPO එකක් කරනවා මේ කියන ෂෙයා එක ABC holding. ඒක සම්පූර්ණ නිකුතුවක් කරනවා නිකන් 10 million shares. 10 million shares නිකුතුවක් කරනවා. මේකේ දැන් ඕක ආදේශ කරගන්න මේ දැන් ලීස් එකක් කරනකොට පොඩි bicycle 3 wheel car trucks luxury cars luxury vehicles buses ඒ වගේ මේව කරනවා. ඒතර ඒ අතර ඔයගොල්ලෝ ප්‍රයොරිටි දෙන්නේ ලොකු වාහන වලටයි. ලොකු බිස්නස් එකකින් අර පොඩි ඒවා ගණනාවක් කවර් කරගන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි මේ 10 මිලියන් ෂෙයාර්ස් රුපියල් 10 ගානේ නිකුත් කරනවා නම් දැන් කවුරු හරි ඉන්නනෝ මේකේ 5%. අපි කියන 2 million shares 2 million shares ඉල්ලනවා. 2 million shares ඉල්ලනකොට අන්න එතන ලොකු වාසියක් තියෙනවා. ඇයි? සම්පූර්ණ 10 million shares තියෙනවා. දැන් ඕවට prospectus ගහන්න ඕනේ, application ගහන්න ඕනේ, CSCO මේ approval common ගන්න ඕනේ, අදාළ fees ගෙවන්න ඕනේ. ඒ ඔක්කොම කරලා නිකුතුව කරපුවාම shares 100 apply කරන ඉන්නවා 500 1000 2000 5000 කෑලි ගොඩාක් ඇප්ලිකේෂන් එනවා. ඇප්ලිකේෂන් ප්‍රොසෙස් කරන එක අර 3 wheel බයික් වගේ ලීස් කරනවා වගේ ඇඩ්මිනිස්ට්‍රේෂන් එක වැඩි. එතකොට මොකද කරන්නේ? 2 මිලියන් ඉල්ලනවා එක්කෙනෙක්. හැබැයි එයා ඉල්ලන්නේ අර දෙනවන දෙන්න 950. මේ පබ්ලික් ඉෂුව එකකින් මට මේක කරන්න බෑ. මට ඒ ප්‍රයිස් එක. මට දෙන්නේ ස්පෙෂල් ප්‍රයිස් එක. මොකද කරන්නේ? හරි ලීසි. private placement එකක් කරලා මෙයාට share holding එකක් දෙනවා. මෙතන 20% ඒකක් මෙයාට private placement එකක් ආකාරයෙන් දෙනවා. පෞද්ගලික ස්ථාපනයක් නැත්නම් පෞද්ගලික නිකුතුවක්. එයාට direct ඒක ගන්නවා පබ්ලික් ඉෂුව එකට ඇරෙන්න. එතකොට පබ්ලික් ඉෂුව එකට තව 80% නැත්තම් මෙතන 8 මිලියන් ඉතුරු වෙලා තියෙනවා. එතකොට ඒක පබ්ලික් ඉෂුව එක කරලා සමහරට තව කෙනෙක් ඉල්ලන්න පුළුවන්. අර 10% වෙන්න 1 මිලියන් 1 මිලියන් shares ඉල්ලන්න. එයාට private placement එක
පෞද්ගලික ස්ථාපනය කොටස් නිකුතුවකදී මහජන නිකුතුවකින් හැර කොටස් පෞද්ගලිකව පැවරීම සැලකිය යුතු කොටස් ප්‍රමාණය. අන්න ඒක ලියාගන්න. ප්‍රයිවට් ප්ලේස්මන්ට් කියලා කියන්නේ ඒක. පෞද්ගලික ස්ථාපනය. කොටස් බලපත්‍ර කියලා එනවා. කොටස් බලපත්‍ර කියන්නේත් ඒ වගේ රයිට් ඉෂුව එක වගේ හිමිකම් නිකුතුව වගේ දෙයක්. හැබැයි ඒක දිගු කාලින දෙයක්. උදාහරණයකට අද ඉෂුව කරන කොටස් බලපත්‍රයක් ඒක එක්ස්පයරි එක නැත්නම් ඒකේ කල්ලිකුත් වීම තියෙන්නේ 2024. ඒ කියන්නේ අවුරුදු 3ක් තියෙනවා. ඒකේ අවුරුදු 3ක් තියෙනවා. අවුරුදු 3කට පස්සේ තමයි කොටස් බලපත්‍රයේ එක්ස්පයර් වෙන්නේ. නමුත් ක්‍රමවේදය හිමිකම් නිකුතුවක් නැත්නම් රයිට් ඉෂුව එකක් වගේමයි. එදාට ඒ කන්සිඩරේෂන් එකක් තියෙනවා. දැන් ටික කාලයකට කලින් ජෝන් කිල්ස් එකේ එකක් තිබ්බා. ඒ වගේ කොටස් කීපයක තිබ්බා. අවුරුදු 2කට හෝ 3කට පස්සේ තමයි ඒක එක්ස්පයරි ඩේට් එකක් තියෙන්නේ. හැබැයි ගෙවන්න ප්‍රයිස් එකක් තියෙනවා. 138යි 167යි වගේ ජෝන් කීල්ස් එකේ වොරන්ට් එකට තිබ්බා. ඒ දවස්වල 2018 19 වගේ කාලවල වල එක්ස්පයර් වෙන්න තිබ්බ එකක්. right? ඒක පොඩි දේවල්. ESOP කියන්නේ employee share option scheme එකක්. ඒ කියන්නේ එක ඒ සමාගම් වල දරණ නිලයට තනතුරට ඒ මැනේජීරියල් ලෙවල් එකට අනුව ඒගොල්ලන්ට යම් කොටස් ප්‍රමාණයක් allocate කරනවා. නැත්නම් බෙදීමක් කරනවා. ඒ කියන්නේ ඒගොල්ලොනුත් කොටස් කාර්යෝ plus employees ලා වගේ වෙන්නේ. එතකොට සමාගම හෝ බැංකුව හෝ ඒ ආයතන එක්ක තියෙන බැඳීම වැඩි වෙනවා. මොකද අයිතියකුත් ඒගොල්ලන්ට හම්බ වෙන හින්දා. right? කොටස් හුවමාරු කියලා කියන්නේ ඒක වර්ග දෙකකින් වෙන්න පුළුවන්. අපි කතා කරා අර බොන්ඩ් වලත් කන්වර්ටබල්ස් කියන ඒවා. එතකොට ඒ බොන්ඩ්ස් ඉෂුව කරනවා කන්වර්ටබල්ස්. එතකොට බොන්ඩ්ස් ඒක අදාළ කාලය අවසානයේ කැමති නම් කොටස් වලට හුවමාරු කරන්න පුළුවන්. දැන් අනිත් කොටස් හුවමාරු විදිහ තමයි සමාගම අත්පත් කර ගැනීමද ඇබ්සෝප්ෂන් එකක් කියලා කියනවා. ඇබ්සෝප් කරපුවාම එක සමාගමකට කොටස් අහිමි වෙනවා. දැන් මම ඒක කියන්නම්. මෙන්න මේ වගේ තත්ත්වයක්. මේ ටික සම්පූර්ණ පැහැදිලි නේද? දැන් මෙහිමයි සමාගම් දෙකක් තියෙනවා. A B කියලා. එකක මාකට් ප්‍රයිස් එක ෂෙයා මාකට් මේ කොටස් මිල යන්නේ 100ට. ඒ සමාගම වටිනවා කොටස් ඒ වටිනාකමම 100යි. 100ට තමයි ට්‍රේඩ් වෙන්නේ. මේක කොටසක වටිනාකම ඒ සමාගමේ 50යි. මාකට් එකේ ට්‍රේඩ් වෙන්නේ වෙළඳපොලේ ගනුදෙනු වෙන්නේ රුපියල් 50ටම කියලා හිතන්න. දැන් මෙයා අත්පත් කරගන්නවා.
මෙයාව මෙයාව acquire කරගන්නවා කෙලින්ම එතකොට මේ සමාගම තමයි මේ සමාගම අත්පත් කරගන්නේ. එතකොට මේක නැති වෙනවා. එතකොට ඒ කියන විශාල සමාගම මම මර්ජර්ස් වලදී මම මේකේ අනිත් මීනින්ග්ස් කියන්නම්. නමුත් දැන් මේ උදාහරණයට ගන්න මේක සම්පූර්ණ ඒ කියන සමාගම බිහි වුණා. right? දැන් මේකේ ඉන්නවා කොටස් හිමියෝ ප්‍රමාණයක්. මේකේ ඉන්නවා කොටස් හිමියෝ ප්‍රමාණයක්. එහෙම ඉන්නවනේ. දැන් එතකොට මේ කොටස් හිමියොන්ට කමක් නැහැ. රුපියල් 100 ගානේ මාකට් එකේ ගියේ දැන් ඒක ෂෙයාර් තව අපි මගේ සමාගම තව සමාගමක් ඇක්වයර් කරා. අත්පත් කර ගැනීමක් කරා. දැන් සමාගම ඊට වඩා විශාලයි හොඳට දුවන. නමුත් B සමාගමේ කොටස් හිමියොන්ට ඒගොල්ලන්ට දෙන්න පුළුවන් විකල්පය අන්න. ඒ කට්ටියට ෂෙයාර්ස් දැන් ඔන්න no longer exist. ඒගොල්ලන්ට දැන් ආයේ පැවැත්මක් නැහැ. දැන් මාකට් එකේ ඒ භාවිතාවේ නැහැ. දැන් B කියන සමාගමක් නැහැ. ඒක ඩීලිස්ට් කරලා ඒක දැන් අයින් කරලා ඒක මේකට ඇබ්සෝබ් වෙලා මේක ඇතුළට ගිහිල්ලා ඉවරයි. එතකොට මොකද කරන්නේ? මේගොල්ලන්ට මේ A කියන සමාගමේ කොටස් බෙදීමකට දෙන්න ඕනේ. අන්න ෂොප් කියන එක කොමන් අර්ථයේ මේ හුවමාරුව කියන එක. හුවමාරුව කියන. ඔන්න ඕක හුවමාරුවක් වෙන්න ඕනේ ඒ අවස්ථාවේ. හරි? ඒතකොට මේක හුවමාරු වෙන්න ඕනේ. ඒ දැන් ඔන්න ඔතනදී තමයි ෂොප් කරන බේසිස් එකක් මේව කරන්න. එකට එක කරන්න බෑ. ෂෙයාර්ස් 1000ක් තිබෙක් කෙනෙකුට එක පාර්ටම ගිහිල්ලා මේකේ 1000 පැවරුවොත් මොකද වෙන්නේ? 50000ක කොටස් ටික එහෙම අයින් වෙලා ලක්ෂයක කොටස් පැවරෙනවා. මේගොල්ලෝ ඒකට ඉඩ දෙන්නෙත් නෑ. මේක මේ ප්‍රොපෝෂන් එක වැරදි. එතකොට මම ඒකයි කිව්වේ දැන් කොටස් මාකට් එක කියන්නේ මේ ගාන නමුත් වැලියු එකත් ඒ ගානම මේ ගණන් කිරීමේ පහසුවට. එතකොට මෙතන වෙන්න ඕනේ කොහොමද ප්‍රොපෝෂන් එක 1000ක් තිබෙක් කෙනෙකුට මේ ප්‍රොපෝෂන් එක හරියන්න මේක නම් වටිනාකම කියලා හිතුවා මාකට් වැලියුස් ඊට වඩා වෙනස් ප්‍රායෝගිකව. නමුත් මේකෙදි මෙයාට ෂෙයාර් ෂෙයාර්ස් 500ක් ඔව් එතකොට අන්න ඔව් දෙකට එක නේ මෙයාගේ බෙදින්න ඕනේ ඇත්තටම. දැන් මම මෙහෙම දැම්මට දෙකට එක. ඒ කියන්නේ B සමාගමේ කොටස් දෙකට එක. B දෙකකට A එක. අන්න ඒක ෂොප් එකක්. ඔය ෂෙයාර් ෂොප් එකේ අනිත් විදිහක්. ඒක ෂොප් කරලා මේක. එතකොට ප්‍රැක්ටිකල් තත්ත්වය මේ වගේ ඇක්විසිෂන් එක වෙච්ච ගමන් මේකේ මාකට් ප්‍රයිස් එක යනවා 120 නැත්නම් 130කට 40කට ඒ ඕනේ වල. ඒතර මේගොල්ලන්ට වාසි මේක. මොකද මේක බෙදන්නේ මේකේ ෆන්ඩමෙන්ටල් වැලියු එක අනුව. මේකේ ඇත්තටම මේ සමාගමේ වටිනාකම අනුව තමයි ඒක බෙදෙන්නේ. ඒ බෙදුනට මේක ප්‍රයිස් එක ගියාම ඉතින් මේ කට්ටියටත් වාසි මේ කට්ටියටත් වාසි. මේකේ මේ ඇක්විෂන් එකේ වාසිය ඒක නැතුව තිබ්බොත් මෙන්න මේක තමයි අර කොටස් හුවමාරුව කියලා කියන්නේ. ඔයගොල්ලන් ඕනනම් ඒක කුඩියට ඇඳ ගන්න. මොකද මර්ජර්ස් එකේදී කොහොමද ඔක් ගැන සාකච්ඡා වෙන්නේ කතා කරනවා. right ඒක ෂොප් කියන එක මම විනාඩියක් විතර දෙන්නම්.
right. ඊට පස්සේ ණය නිකුතු කළමනාකරණයේ ලොකු දේවල් නැහැ. විභජන පදනම මම විස්තර කරන්නම්. ඒක මම පොඩ්ඩක් පස්සට තියන්නම්. මේ ටික අද අපි ඉවර කරලා ප්‍රශ්න ටිකක් කතා කරන්න ඕනේ. ණය දීමක් සහ ඒකට අදාළ කළමනාකරණ කටයුතු තමයි මේ ණය නිකුතු කළමනාකරණය කියන එකට වැටෙන්නේ. ඒකටත් අයිති ණය සුරකුම් නිකුතු සහ අර ලැයිස්තුගත කිරීම කියන එක. එතකොට ඒ bonds debentures list කරනවා මාකට් එකේ අර සිස්ටම් එකේම තමයි ට්‍රේඩ් වෙන්නේ. basis of allotment කියන එක මම පොඩ්ඩක් පස්සේ කතා කරන්නම්. චුට්ටක් කාලේ අරන් ඒක මට මතක තියාගන්න මම ඒකයි කතා කරන්නම්. basis of allotment කියන එක ටිකක් දිග එකක් ඒක. මම මේක ඉවර කරලා ආපස්සට ඒකට එන්නම්. එතකොට ඒ වගේ නිකුතුවකදී නිකුතු කළමනාකරුවෙකුගේ නැත්තම් ආයෝජන බැංකුකරුවෙක් තමයි ඒ කාර්යභාරය කරන්නේ. එයාගේ කාර්යභාරය වැදගත්කම අවශ්‍යතාවය මොකද්ද? එයාගේ මොකද්ද ජොබ් එක එතන. එතකොට මොන ආකාරයේ නිකුතුවක්ද සිද්ධ කරන්නේ කියලා. දැන් මූලික වශයෙන්ම ආකාර කීයක් තියෙනවද? මොකද්ද එයාට මේ මූලික වශයෙන්ම තියෙන ආකාර දෙක මොකද්ද? සමාගමක නිකුතුවක් කියලා ගත්තහම ආකාර දෙකයි. ණය නිකුතුවක්ද හිමිකම් නිකුතුවක්ද කියන එක තමයි ඉස්සලාම තීරණය කරන්න ඕනේ. right? එතකොට ඒ වෙලාවේ පාරිසරිකතා ඒ කියන්නේ පේස්ටිල් ෆැක්ටර් ඒ කියන්නේ නැත්තම් එහෙම ඊටත් වඩා බැලුවොත් ආර්ථිකමය සාධක මිල මට්ටම් උද්දමනය පොලි අනුපාතය රජයේ ප්‍රතිපත්ති බදු අන්නේ ඒ දේවල් ඇගීම කරන්න ඕනේ එයා. right? මොකද ඉන්ට්‍රස්ට් රේට් එක වැඩි නම් අන්න ණය නිකුතුවකට වඩා හිමිකම් නිකුතුවකට යෑම සුදුසුයි කියන ඒ ඇඩ්වයිස් එක දෙන්න ඕනේ ඒ නිකුත් කරන සමාගමට. හරි. ඒතර ව්‍යාපෘතිය හෝ සමාගමේ ඒ ශක්්‍යතාවය අධ්‍යයනය කරන්න ඕනේ. මොකද ඒ සමාගමේ හොඳ ශක්්‍යතාවයක් හොඳ පර්ෆෝමන්ස් තිබ්බොත් ඒගොල්ලන්ට ඒ දෙකම පහසු වෙනවා. මොකද ඒකින් රේටින් එකක් අරගෙන ඒගොල්ලන්ට අඩු ගානකට ණය නිකුතුවකට යන්න පුළුවන්. නැත්නම් සමාගමේ කීර්ති නාමය පාවිච්චි කරලා හොඳ හිමිකම් නිකුතුවකට යන්නත් පුළුවන්. right? ඒ නිකුතු කළමනාකරුවම මේ වෙනවා ආයෝජකයෝ අඳුන ගන්න. අලුත් ආයෝජකයෙක් කවුද? මේ කොටස් තමයි හොඳ කියලා ආයෝජකයන් අඳුනලා දෙන්න. මොකද ආයෝජන බැංකුත් ඒ වැඩ කරන්නේ ආයෝජකයන් එක්කමයි. ඒකින්ද ඒගොල්ලන්ට ලේසි එක. හරි. එතකොට නිකුතු සමාගමයි ආයෝජකයයි කම්බයින් කරලා ඒ අදාළ තොරතුරු ට්‍රාන්සිට් කරන එකත් එයාගේ කාර්යභාරය. සහ සමස්ත කළමනාකරණය. ඒ ටික තමයි කාර්යභාරය. මේකේ 1 2 3 4 5 6 ඒ ටිකම අපි ඇත්තරම මේ ස්ට්‍රේට් ෆෝවර්ඩ් ප්‍රශ්න අපි ටක් ගාලා කියාගෙන යන් එකේ පුළුවන් දවල් ස්කන්ධ ප්‍රාග්ධනය රැස් කරන ක්‍රමයක් නොවන්නේ මොකද්ද? ප්‍රසාද කොටස් නිකුතු. අනිත් අය හරිද? අනිත් අය ඉන්නවද? දන්නේ නැහැ. එකක් නම් තියෙනවා ඒක එහෙමම හැමදාම මට නෝටිස් අහගෙන ඉන්නව ඇතිනේ. ඒ උත්තරේ පැහැදිලිනේ නේ. මොකද හිමිකම් නිකුතු ඒ ඔක්කොගෙම බලපත්‍ර ඒක කවදා හරි ඒවා ප්‍රාග්ධනයේ රැස් කිරීමක් සිද්ධ වෙනවා.
නිශ්චන්ද කියන්නේ ඡන්දේ නැති අයිතිය විතරයි නැත්නම් ප්‍රාග්ධනීය රැස් කිරීමක් එතන සිද්ධ වෙනවා. කොළඹ ව්‍යාපාර වස්තු ඉහළම ප්‍රාග්ධනීය highest capitalization එකක් තියෙන මොකද්ද? ඔයගොල්ලන් නිකන් හිතලා කියන්න පුළුවන්ද ඒක? ඔච්චර ඔය වගේ බැංකු මූල්‍ය හා රක්ෂණය බැංකු මූල්‍ය හා රක්ෂණ කියන මේ එක ඒකේ සමාගම් ප්‍රමාණයත් වැඩි ඒ වගේම මේ ඒගොල්ලන්ගේ ප්‍රයිසස් වැඩි ලික්විඩිටි එක ද්‍රවශීලතාවයත් ඒක වැඩි. මොකද බැංකු කිව්වම බැංකු මේ වලට ලොකු ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා. ඉතින් ගනුදෙනු වීම සෑහෙන වැඩි. විවිධාංගීකරණය වූ සමාගම් ඒ සමූහයන් වල ලොකුම කම්පැනි එක මොකද්ද? ඒකේ ලොකුම එක. diversified holding එක මොකද්ද? ගොඩක්ම popular. ජෝන් කීල්ස් හෝල්ඩින්ස් ඒක තමයි ඉතින් මාකට් එකේ ගොඩක්ම ෂෙයා මේ කියන්නේ මේ ට්‍රේඩින් වොලියුම් එකක් රෙකෝඩ් කරලා තියෙන්නේ. ඊට අමතරව ඩයලොග් වගේ ෂෙයාර්ස් මේ වෙනවා. නමුත් ජෝන් කීල්ස් තමයි ගොඩක්ම තියෙන ට්‍රේඩ්ස් ෆොරින් ට්‍රේඩ්ස් ඒ මේ ඔක්කොම බලපුවාම අනිත් සෙක්ටර් වයිස් අපි ඊට පස්සේ බලමු අපි ප්‍රශ්නයක් කරනකොට. තුන්වෙනි ප්‍රශ්නෙට මොකද්ද උත්තරේ? දිරිසවි පුවරුව. දිරිසවි පුවරුව. එතකොට ඒකත් එක්කම ඔන්න දැන් පාඩම් කරන ඔයගොල්ලන්ගේ නෝට්ස් හදාගන්න දිරිසවි පුවරුවට යන්න ඕනේ මිනිමම් ක්‍රයිටීරියා මොකක්ද? ප්‍රධාන පුවරුවට යන්න පුළුවන් ක්‍රයිටීරියා මොනවද? කඩකල පුවරුවට එන්න හේතුව මොකක්ද? ඔන්න ඔය වගේ ප්‍රශ්න ඔකට සමාන ඒවා එන්න පුළුවන්. අපි වෙලා තියෙන වෙලාවේ හැටියට මගේ හදපු ප්‍රශ්න තියෙනවා ඒවා කතා කරන්න බලමු. මොකද මේක මම ෆුල් ඒ කියන්නේ මම ෆුල් මේ සෙට් බයි සෙට් යන්නේ. ඒ කියන්නේ සම්පූර්ණ සෙට් එක ඉවරනහම ඒ අදාළ ගොඩක් තරම් පුළුවන් ප්‍රශ්න ප්‍රමාණය මම ඒ අන්තිමට කරගෙන යන්නේ. ඒකින්ද ටිකක් ස්ලෝ යන්නේ පාඩම් වයිස් ඒකට ඒ කොටස කවර් වෙලා තියෙන එක ඉවරනකොට. රයිට් මේකේ මේ හතරවෙනි ප්‍රශ්නේ චූටි කන්ෆියුෂන් එකක් තියෙනවා කියලා හිතනවා. මේකේ පොඩ්ඩක් තේරුම් ගන්න ටිකක් අමාරුයි. ප්‍රාග්ධනීය රැස් කිරීමේ පළවෙනි එක නෙවෙයි දෙවෙනි කොටසේකේ ප්‍රාග්ධනීය රැස් කිරීමට හේතු වන කරුණු හතරක් දක්වන්න කියලා තියෙනවා. අර මුලින් මම කතා කරපු expansion modernization නව කර්මාන්ත ශාලා බිහි කිරීම නව වෙළඳපොළකට ප්‍රවිෂ්ඨ වීම නැත්නම් අපිට කියන්න පුළුවන් නව භාණ්ඩ හඳුන්වා දීම ඒ කියන්නේ product lines හඳුන්වලා දෙන්න ඒ වගේ දේවල් වලට ප්‍රාග්ධනීය රැස් කිරීම විවිධාංගීකරණයට ඇයි දැන් හදන්නේ බිස්කට් හරි චොක්ලට් නම් තව අයිස්ක්‍රීම් හරි මොන හරි වෙන සෙක්ටර්ස් වලට මාරු විවිධාංගීකරණය කිරීමට අන්න ඒ වගේ දේවල් වලට තමයි සමාගමක් ප්‍රාග්ධනීය රැස් කරන්න හේතු වෙන්නේ වගේ කාරණා ගොඩක් දියන්න පුළුවන්. මේ දෙවෙනි එක කොටස් ප්‍රාග්ධනීය සඳහා මුළු කියන එක මම දැම්මේ කොටස් ප්‍රාග්ධනීය ඉපයුම් මූලාශ්‍ර දෙකක් නම් කරන්න කියලා තියෙනවා. ඒක තේරුම් ගන්න පුළුවන්ද? ඒකට පුළුවන් උත්තරයක් දෙන්න. කොටස් private placement IPO ප්‍රයිවට් ප්ලේස්මන්ට් මේක කොටස් ප්‍රාග්ධනීය ඇත්තටම කියනවා නම් මේ කොටස් ප්‍රාග්ධනීය earnings මොනවද? ඒ කියන්නේ කොටස් නිකුත් මේ කොටස් අපි ආයෝජනය කිරීමෙන් ලබන ඉපයුම් මොනවද කියලා. ඇත්තටම කොටස් ආයෝජනයේ වාසි හරි ලාභ කියන එක තමයි එතන කොටස් ප්‍රාග්ධනීය ඉපයුම් කියන එකෙන් මේව කරන්නේ. ඒ කියන්නේ ලාභාංශ
ප්‍රසාද නිකුතු හිමිකම් නිකුතු වගේ දේවල් තමයි ඇත්තටම ඕකින් අදහස් කරන්නේ. හැබැයි ප්‍රශ්නේ පොඩි මේ පොඩි නෙමෙයි සෑහෙන දුරකට පොඩි යම් කිසි කන්ෆියුෂන් එකක් තියෙනවා. ඒකේ කියන්නේ අර කොටස් ප්‍රාග්ධනයේ මේ මොනවද තියෙන earnings කියන එක. right? දොර ලැයිස්තුගත සමාගම කොටස් කාර්ය සාධනයේ නිරීක්ෂණය කරන්න වෙළඳපොළ දර්ශක ගැන අහන්නේ. ඒක දන්නවා. right? මම ඒවා අවරණීය කොටස් වලට එරෙහිව සාමාන්‍ය කොටස් වල දක්වන වෙනස්කම් දෙකක් මම ඒවා අපි මුලම කතා කරේ එතන. ඒ ටික කියන්න පුළුවන්ද දැනට? පාඩම් කරලා තියෙනවද ඒ ටික? ඡන්ද බලය වර්ණීය කොටස් වල ලක්ෂණ ටික දැක්කහම ඔයගොල්ලන්ට ලේසියෙන් එක මේ කරන්න. ලක්ෂණ දැනගන්න ඕනේ. ඒ වගේ ලක්ෂණ දැනගත්තාම නිකම්ම එක ක්‍රොස් කම්පැරිසන් එක ඔයගොල්ලන්ට මේව කරන්න පුළුවන්. කොටස් වර්ගවල ඡන්ද අයිතියක් නැහැනේ වර්ණීය කොටස් වල. ඡන්ද අයිතියක් නැහැ. අනිත් එක ස්ථිර ලාභාංශ ප්‍රමාණයක් ගෙවනවානේ. හොඳයි. තව එකක් ඕන ප්‍රයොරිටි කාටද හම්බෙන්නේ? ආපහු ගෙවීමේදී ප්‍රමුඛතාවය කියන්නේ. අන්න ඒ කාටද හම්බෙන්නේ? වර්ණීය කොටස් හිමියන්ට. වර්ණීය කොටස් හිමියන්ට හම්බ වෙනවා. ඊළඟ පල්ලෙහා ඉන්නේ කවුද? non voting share holders ලා. නිශ්චන්ද. ඡන්ද අයිතිය නැති අය. යටින්ම ඉන්නේ සාමාන්‍ය කොටස් හිමියෝ. ඒගොල්ලෝ තමයි ප්‍රයොරිටි එකේ ලිස්ට් එකේ යටම ඉන්නේ. right? එතකොට 6 කතා කරන්න දෙයක් නැහැ. ඔය වගේව ලියලා පුරුදු වෙන්න. ලකුණු 10ක් 20ක් ඕගොල්ලන් අතේ තියාගෙන විභාගෙට ඉඳ ගන්න. මේකේ ස්ට්‍රැටජි එක හරි සිම්පල්. මේක මේ දැන් ශිෂ්‍යත්වයේ වගේ ලකුණු 80ක් ගන්න වෙන ඉස්කෝලේකට යන්න ඒ වගේ නෙමෙයි. හයි ලෙවල් එකක් නෙමෙයි ලකුණු 50න් උඩ. ඉතින් ලකුණු 20ක් අතේ තියාගෙන ඉඳ ගන්න පුළුවන් බොහොම පහසු ක්‍රම තියෙනවා. ඔයගොල්ලන් අවුරුදු 3ක උපරිම බැලුවොත් හොඳටම ඇති විභාග ඔය පේපර්ස් 6ක් නැත්නම් පේපර්ස් 4ක් බැලුවත් ඇති ඔයගොල්ලන්ට පැටර්න් එක අඳුර ගන්න පුළුවන්. right? අපි මේක කතා කරා 7 වෙනි ගාන අපි කතා කරා කියලා මට හිතෙනවා මුලදී. එහෙම නේද? මතකේ නැති ප්‍රශ්නයක් තියෙන්නේ නේ. අටවෙනි ප්‍රශ්නෙත් කතා කරා කලින් එකේ මම ඒකම රිපීට් වෙලා තියෙන්නේ. මිලියන 200ක පෝර්ට්ෆෝලියෝ එකක් තියෙනවා. එයාට මේ දෙයිලා තියෙන තොරතුරු වලින් මේ ටික මම කරේනේ. මේ ටික මම 11 වෙනි ගාන තමයි කරේ. ඇත්තට මේකේ මම ගණන් චූටි සමහරට වෙනස්කම් කරලා තියෙනකොට මෙන්න මේ ගාන තමයි හැදුවේ. 11ත් ඕගොල්ලන් ඒක කරන්න ඕනේ. ඉන්සයිඩර් ට්‍රේඩින් මේකේ තව මතක තියාගන්න මේ දැන් අභ්‍යන්තරක වෙළඳ ගනුදෙනු ඉන්සයිඩර් ට්‍රේඩින්. ඕකට විවිධාකාරී සිංහල නම් එන්න පුළුවන්. ඒත් ඕගොල්ලන් මතක තියාගන්න ඕනේ ඉන්සයිඩර් ට්‍රේඩින් කියන්නේ ඉන්සයිඩර් ට්‍රේඩින්. ඉන්සයිඩර් ඉන්ෆර්මේෂන්. ඒවා යුනිවර්සල් නම ඒකට එන. දැන් ෆ්‍රන්ට් රනින් කියන එකට එක සිංහල පේපර් එකේ දෙන්න පුළුවන්. එතකොට ඒකත් පොඩ්ඩක් බලන්න ඉංග්‍රීසි ටර්ම් එකට අනුව උත්තරේ දෙන්න ඕනේ. ඊළඟට කොළඹ කොටස් හුවමාරුවේ සාමාන්‍ය වෙළඳ දිනයකදී ස්වයංක්‍රීය වෙළඳ පද්ධතිය තුළ ක්‍රියාත්මක වන විවිධ වූ වෙළඳ සැසි අරමුණු ඒවා ක්‍රියාත්මක වෙන වෙලාවන් මං කිව්වා. මතකේ තියනවද කාගේ හරි? 9 ඉඳලා 9:00 වෙනකම් වෙන්දේසි කරනවා. ගණදිනු ප්ලේස්මන්ට් ඒවා බාර ගන්න. ඔව්. 9:00 හරි. ඔව්. වෙනකම් වෙළඳපොළ සැසි. ඒ කියන්නේ ට්‍රේඩින් කරනවා. ට්‍රේඩින් සෙෂන්.
ට්‍රේඩින් සෙෂන් එක 2:00 එතකොට ඒ 9:30 to 2:30 තමයි ඒ ට්‍රාන්සැක්ෂන් වෙන්නේ. ඔයගොල්ලන්ට ගනුදෙනු සිද්ධ කරන්න පුළුවන්. නමුත් අරක ඇනවුම ස්ථානගත කිරීම තමයි ඒකේ කරන්න පුළුවන් 9:00 ඒ සෙෂන්. ඕකේ එක පාරක් අහපු ප්‍රශ්න. නමුත් මෙන්න මේවා එකම දේවල් අහලා තියෙනවා. එකම මෙන්න මේ ටික පහත් සඳහන් පරිචයන් පැහැදිලි කරන්න. අන්නේ ඒ ඔන්න ඔය කොටස් ඒකත් චර්න් කර අහනවා. ඇත්තට මේකෙත් චර්නින් එකක් තියෙනවා. ඒකම ගොඩක් දුරට ඇහිමක් තියෙනවා. මාජින් කෝල් එකේ ප්‍රශ්නේ අපි එහෙමම කරා. ඒකම තමයි තියෙන්නේ. ඔයගොල්ලන් ඒක නැවත කරන්න සමහරට ඒකේ ගණන් කීපයක් වෙනස් කරලත් ඇති. කොටස් වෙනදෙන මේ දර්ශක දෙකක් ඊට පස්සේ ආයෝජන කළමනාකරුවෙකුට එහි ඇති ප්‍රයෝජන අන්න එක පොඩ්ඩක් හිතලා ලියන්න තියෙන්නේ. මොකද්ද? ඒකට උත්තරේ මේකට 15 වෙනි මේ එකේ දෙවෙනි කොටස දර්ශක වලින් ආයෝජන බැංකුකරුවෙකුට මොකද්ද තියෙන ප්‍රයෝජන? සාමාන්‍ය හිතලා කියන්න පුළුවන් ඕගොල්ලන් දැන් මේ දක්වා ඒක ගැන ගත්ත දැනුමෙන්. කොටස් වෙළඳපොලේ ක්‍රියාකාරීත්වය මනින්න පුළුවන්. ඔව් ක්‍රියාකාරීත්වය කියන එක ටිකක් මේ බ්‍රෝඩ් වැඩි. ඒ කියන්නේ මොන වගේද? ස්පෙસિෆිකලි සාමාන්‍යයෙන් දර්ශක වලින් ආයෝජකයෙකුට මිලදී ගැනීම හා විකිණීම පිළිබඳ තීරණ ලබා ගන්න හැකි වෙනවා. අන්න ටිකක් ස්පෙસિෆික්. ඔව් විශේෂයෙන්ම මිල ඒ ගැන තීරණය කරන්න දර්ශකය ප්‍රයෝජනට ගන්න පුළුවන්. මිලදී ගන්නේ කුමන සමාගම් වල කොටස්ද? කොමන ශේෂ්ත්‍රද? මොන සෙක්ටර් එකේ මේ කොටස්ද? නැත්තම් මේ ඒ අදාළ කාලය හොඳද? දැන් මේ වගේ කාලයක දර්ශකය බැලුවොත් all time high. ඒ කියන්නේ 2012 13 14 වගේ කාලයකදී 7800 වගේ ඒ රේන්ජ් එකට ගියා. ඊට පස්සේ පල්ලෙහාට ඇවිල්ලා දැන් ඉන්ඩෙක්ස් එක 5500 වගේ තිබ්බේ. දැන් 8300යි ඉන්ඩෙක්ස් එක. දැන් ඒතකොට එන්නේ දර්ශකයෙන් මොකද්ද ගන්න පුළුවන් ප්‍රයෝජනේ? මිලදී ගන්නද විකුණන්නද කියලා. දැන් මේ වගේ කාලයක් සුදුසු. සාමාන්‍යයෙන් ඒ කියන්නේ ලංකාවේ ඒ කියන්නේ මේ කොරෝනා තත්ත්වයට එක්ක අමුතු වාසිදායක තත්ත්වයක් හැදිලා නැහැ. නමුත් ඉන්ඩෙක්ස් එක ගොඩක් උඩට ගිහිල්ලා. ඉතින් ඒකේ සපෝට් කරන්න තියෙන එකම හේතුව තමයි ඉන්ට්‍රස්ට් රේට් එක පල්ලෙහාට ආවා කියන එක. ඒතකොට ඉන්ට්‍රස්ට් රේට් පල්ලෙහාට එනකොට වෙන ආයෝජන මාර්ග ගොඩක් අඩුයි. එතකොට කරන්න තියෙන එක්කෝ ගෝල්ඩ් වල ඉන්වෙස්ට්මන්ට් කරන එක, නැත්නම් ඉතින් ඩිරෙවටිව් මාකට්ස් ලංකාවේ නැහැ, නැත්නම් ෂෙයා මාකට් එක තමයි සාමාන්‍ය ලික්විඩ් මාකට් එකක් හැටියට තියෙන්නේ. නැත්නම් ප්‍රොපර්ටි මාකට් එක තියෙනවා, වෙහිකල් මාකට්. ඒ දේවල් ඉතින් ඉන්වෙස්ට්මන්ට් එකක් හැටියට ලංකාවේ ලොකුවට මේවා කියන්නේ කිටි කාලීන එකක් හැටියට ක්‍රියාත්මක වෙන්නේ. ඒක දර්ශකවල ප්‍රයෝජනේ ඒ අවස්ථාවේ බයිසෙල් ඒවා කරන්න පුළුවන්. ආයෝජන කළමනාකරන ආයෝජකයෙකුට උපදෙස් දීම සඳහා ඒක යූස් කරන්න පුළුවන්. ඊටසේ අදාළ සමාගම්වල ක්‍රියාකාරීත්වයට සාපේක්ෂව දර්ශකය ඒගොල්ලන්ට මැනලා ක්‍රොස් කම්පැරිසන් එකක් කරන්න පුළුවන්. දැන් දර්ශකය ගොඩක් පල්ලෙහා තියෙද්දි හොස්පිටල් වගේ සෙක්ටර් එක, හෙල්ත් කෙයාර් සෙක්ටර් එක ගොඩක් පර්ෆෝමන්ස් තියෙනවා. ඒක අන්නේ වගේ ක්‍රොස් කම්පැරිසන් එකක් කරන්න ඒ දේවල්වලට මේ අපිට දර්ශකය ප්‍රයෝජනවත් වෙනවා. right. සුරකුම්පත් නිකුතුවකදී නිකුතු කළමනාකරුවෙකුගේ භූමිකාව අපි අර අන්තිමට කතා කරපු ටික, ඒක මේ දැන් කතා කරපු ටික.
ණය උපකරණයක් යයි කිව නොහැකි වේද? මොකද්ද මේකේ? ණය උපකරණයක් නැත්තේ මොකද්ද? ව්‍යාපාර වස්තු ණය බැඳුම් කර වාණිජ පත්‍රිකා. ව්‍යාපාර වස්තු ව්‍යාපාර වස්තු වස්තුව. හරි ව්‍යාපාර වස්තු කියන්නේ මොකද්ද? කොටස්. කොටස් වලටම තමයි ව්‍යාපාර වස්තු කියලා කියන්නේත්. නැත්නම් හිමිකම්. හරි. securities හරි. පහත් සඳහන් ඒ වගින් කවර කිසියම් ගැනුම්කරුවෙකු කොටස් මිලට ගැනීමට ඉහළ මිලක් ගෙවීමට කැමති වන්නේ. බයි කියන්නේ මොකද්ද මේකට? බයි කියලා කියන පැත්ත මොකද්ද? මම ඔක ලිව්වා ඊට කලින්. ලංසුමින බිඩ් එක තමයි බයින් ප්‍රයිස් එක. ඔෆර් ප්‍රයිස් කියන්නේ එහා පැත්තේ සෙල ඔෆර්. එයා ඔෆර් කරනවා. ඒ ෂෙයා එක ඔෆර් කරන ප්‍රයිස් එක මේක කියන්නේ. බිඩ් ප්‍රයිස් එක කියන්නේ මම බිඩ් කරනවා. ඔයා බිඩ් එක දානවා. ඔයා දාන්නේ ඒතර කීයද? ඒක 150. ඔෆර් ප්‍රයිස් එක 155. අන්න එහෙම. ඒතර ට්‍රේඩින් ප්‍රයිස් කියන්නේ ට්‍රේඩ් ප්‍රයිස් එක කියන්නේ 152. නැත්නම් 153. ට්‍රේඩ් වෙන ප්‍රයිස් එක ඒක. ඒ දෙන්න එකඟ වෙලා ඒ ට්‍රේඩ් එක කියන්නේ එක්සිකියුට් වෙන ප්‍රයිස් එක. right? සීමාකාරී මිල කියන්නේ අර ඒ ප්‍රයිසස් අතර ලංකාවේ එක නෑ. අර සීමාකාරී මිල කියන්නේ ඒ උඩ සහ ඒ යට අග යන්නේ. ඒ ප්‍රයිස් ඒ within the limit තමයි ඒ ප්‍රයිස් එක චේන්ජ් වෙන්නේ. එක දවසකට මෙන්න මෙච්චර ගාණක් කියලා. ලංකාවේ તો 105ක් යනකොට මේ බ්ලොක් වෙන මේව එකක් තියෙනවා. දැන් නම් මේ සිස්ටම් එක ක්‍රියාත්මක නැහැ. කාලෙකදී අර මැනිපියුලේෂන් ගොඩක් ආපු කාලවල වලදී ලිමිටේෂන් එක දැන්. right? එනේ හරි ඒක හොඳයි. බිඩ් ප්‍රයිස් එක. මේක මොකද්ද? පරිණතිය සඳහා අර මැචුරිටි එක වෙනකන් රඳව ගන්න බැඳුම් කර එක earning එක කියලා අඳුන්වන්නේ මොකද්ද? චුට්ටක් මුල පාඩම. ඕකට මම වෙනස් වචනකින් කිව්වේ බොන්ඩ් මාකට් එකේදී. maturity මොනවද? yield to maturity කියන එකට මම ඕකේ සමාන වචනයක් තියෙනවා. මම ඒකත් කිව්වා. current yield එක කිව්වා. ඒ කියන්නේ වර්තන ඉපයුම කල් පිරෙන තෙක් ඉපයුම. මොකද්ද? yield to maturity එක අපි කැල්කියුලේට් කරන හැටි බලමු. ඒකට සමාන වචනයක්. නිදහස් කිරීමේ ඉපයුම redemption yield. මතකද? ආපහු යන්න වෙනවා උඩ ටියුට්ස් ටික බලන්න. yield to maturity නැත්නම් නිදහස් කිරීමේ ඉපයුම. උඩක් මතක නැත්නම් කියන්න අපි 1 2 3 4 5 අපි මෙන්න මේ අවස්ථාවේදී බොන්ඩ් එක ගත්තා නම් එතන ඉඳන් මෙතෙන් දෙනකන් yield එක තමා ඔන්නෝකින් කියන්නේ. මේක මෙන්න මේ yield to maturity කියන එක. redemption yield redeem කරන තෙක් ඒ කියන්නේ අර ගෙවා නිදහස් කරන තෙක් ප්‍රතිලාභය.
පළවෙනිම එක්කෙනාට නම් මෙතන ඉඳන් මෙතන තිබ්බොත් ඒක නැත්තම් අතරමැදි මේ වුණු එතන ඉඳන් සිටීම් කරනකම් yield එක කියන එක. right නිදහස් කිරීමේ ඉපයුම. ප්‍රාග්ධන වෙළඳපොළ උපකරණයක් වෙන්නේ නැත්තේ මොකද්ද කියලා අහනවා. මොකද්ද? ප්‍රතිභාගී ගැන repurchase agreement කියන ඒවා මොකද්ද? කෙටි කාලීන overnight transaction. බලපත්‍ර කියන්නේ කොටස් වලට සම්බන්ධයි. මේක කොටස් මේක කොටස්. හරි. ඔය හොඳට ස්කෝර් කරන්න පුළුවන් ප්‍රශ්න විභාග ප්‍රශ්න. බුල් මාකට්, බෙයා මාකට්. මිලදර්ශක වර්ග. මේක ස්කන්ධ ප්‍රාග්ධනය වෙනකොට ණය උපකරණ. ණය නිකුත් කරන්න සමාගම් කැමති වෙන්නේ මොකද? බදු මගින් මේක අඩු කරගන්න පුළුවන් හින්දා. බදු පෙර බදු වලින් මේක අඩු කරගන්න පුළුවන් හින්දා. ඒ කියන්නේ ඒකට කොහොමද කියන්න පුළුවන්? ඕල ණය සඳහා ගෙවන පොලිය බදු ගෙවන බදු ආදායමෙන් අඩු කරලා දක්වන්න පුළුවන්. ඒ කියන්නේ කෝපරේට් ටැක්ස් එක වැඩි නම් අන්න ඕගොල්ලන්ට ඒ ණය ගැනීම ලාභයි. මොකද ඒ ටැක්සබල් ඉන්කම් එකෙන් අඩු කරන්න පුළුවන් ඒ අදාළ ණය ප්‍රමාණය. ඒක එකක්. තව එකක් මාකට් එකේ ඉන්ට්‍රස්ට් රේට් අඩුයි නම් ඒත් ඉන්ට්‍රස්ට් රේට් එක අඩු වෙනවා. ආය ඉෂු කොස්ට් එක ඒ කියන්නේ නිකුත් කිරීමට යන පිරිවැය ওই වර්ග දෙකේ මොකද්ද වැඩි? කොටස් නිකුත් කිරීමට වැඩි පිරිවැයක් දානවා. නිකුත් කිරීම තමයි වැඩිම පිරිවැයක් යන ප්‍රොජෙක්ට් එක. ඒකට ලොකු ප්‍රොසෙස් එකක් තියෙනවා අප්‍රූවල් ඒවා මේවා. මොකද ඒකේ කොටස් නිකුත් කිරීමක් නේද ඒකේ අයිතිය. අනිත් එක සමාගම් කැමැත්තක් දක්වනවා තමන්ගේ අයිතිය ඩයලූට් කරගන්න නැත්නම් ඒ අයිතිය දියාරු කරගන්නේ නැතුව සමාගම පවත්වාගෙන යන්න ඕනෑම සමාගමක් කැමති සමාගමේ අයිතිකරුවෝ. එතකොට ඒකෙන්දත් ණය නිකුතුවට කැමැත්තක් දක්වනවා. ඔන්න ඔය පොයින්ට්ස් 3 4 එක්ස්පෑන්ඩ් කරලා බෙදලා හරි ඔක්කොම කම්බයින් කරලා හරි ඒ ටික යන්න පුළුවන් නම් ඔය සරල ප්‍රශ්න අහනවා. ඕකෙම අනිත් පැත්ත ඇහුවොත් ඕකම අනිත් පැත්ත ටික ලියන්න ඕනේ. ඉන්ට්‍රස්ට් රේට් වැඩි නම්. හරි. නැත්තම් මේ සමාගම කීර්ති නාමයක් තියෙනවා නම් ඒකට හොඳ මිලකට නිකුත් කිරීම සිද්ධ කරන්න පුළුවන්. කොටස් නිකුත් කිරීමක් සිද්ධ කරන්න පුළුවන්. ඒ වගේ ඒකම අනිත් පැත්තේ ණය උපකරණ නිකුත් කරන විවිධ ක්‍රමවල ලැයිස්තුවක් සකස් කරන්න. අපි කතා කරා ඉස්සලාම ඔක්ෂන්. ඒ කියන්නේ ඉනිෂියල් පබ්ලික් ඔෆරින් එකක් විදිහට කරන්න පුළුවන්. ප්‍රයිවට් ප්ලේස්මන්ට් එකක් විදිහට කරන්න පුළුවන්. අනිත් එක මං කිව්වේ අර නිකුතු මේකේ මුඩ අපි කතා කරා එකේ ක්‍රම කීපයක්. right මේකේ උඩ මේ හඳුන ඉන්ට්‍රොඩක්ෂන් එකක් විදිහට ඉන්ට්‍රොඩක්ෂන් එකක් විදිහට මේව කරන්න පුළුවන්. ඩිරෙක්ට් ලිස්ටිං කියලා කියනවා. ඒ කියන්නේ කෙලින්ම ලැයිස්තු වෙළඳපොලේ ලැයිස්තු ගත කිරීම විවෘත වෙන්දේසියක් නොකර නැත්නම් පබ්ලික් ඉෂුව එකක් කරන්නේ නැතුව. right ඉන්නේ ප්‍රාරක්ෂකණය අපි ඊට පස්සේ කරමු. ඉන්ද 24 25ත් එහෙමයි. ඒකේ ඊළඟ පාඩම් වල ටිකක් තියෙනවා. 26 ඕගොල්ලන්ට පුළුවන්
මේකේ මම උත්තර ටිකක් ලියලා තියෙනවා. මොකද මේක මහන්නේ ඒකට ඔයගොල්ලන් දැනගන්න හොඳයි. FTSE 100 එක තමයි ලන්ඩන් වල හුවමාරු වෙන්නේ. Dow Jones එක US. ඔයගොල්ලන් අර CNN එහෙම අහනවා නම් ওই Dow Jones ගැන හැම වෙලාවෙම ඒකේ ටිකර් එකක් යනවා. Hang Seng කියලා හොංකොං එකේ මේකක් යනවා. මේ හොංකොං මාකට් එකේ ඉන්ඩෙක්ස් එක. Straight Times කියන්නේ paper එකක්. FTSE කියන්නේ Financial Times Stock Exchange කියන 100 කියන එක තමයි ලන්ඩන් වල එක මිල දර්ශකයක්. එක ලන්ඩන් ස්ටොක් එක්ස්චේන්ජ් කියන එකේ තව ඒගොල්ලන්ගේ එක්ස්චේන්ජස් කීපයක් තියෙනවා. right right එතකොට මෙන්න RFC අයියයි මම මේකත් මේව කරලා තියෙන්නේ මේ මම විස්තර කරලාම තියෙන්නේ. මේකේ උත්තරේ share accounts කියන එක government securities වල ආයෝජනය කරනවා නම් foreign investments එන්න ඕනේ share account එකේ securities and investments account කියන එක. දැන් මේ ඉස්සර තිබ්බේ share account දැන් IIA කියලා කියන්නේ inward investment account කියලා. ඒකට foreign investment deposit account කියන එකයි share account එකයි combine කරලා තමයි ඒක මේ හදලා තියෙන්නේ. current account NRFC ඔයගොල්ලෝ දන්නවා. වොස්ට්‍රා ගිණුම් කියන්නේ එක බැංකුවක ගිණුම් වෙන බැංකුවක තියාගෙන ඉන්න ඒ ක්‍රමේ තමයි ඒ ගිණුම් කියලා කියන්නේ. දැන් commercial බැංකුවේ account එකක් තියෙනවා HNB බැංකුවේ. කියන්නේ HNB බැංකුවේ තියෙනවා commercial account එකක්. ඒකේ commercial බැංකුවේ සල්ලි ඒකේ දාලා තියෙනවා. එතකොට වොස්ට්‍රා account කියන්නේ එන්නේ ඒ account එකක්. ආශ්‍රිත සමාගමක් associate company කියලා කියන්නේ 20ක් 50ක් අතර වගේ ගාණක්. ඒ කියන්නේ සැලකිය යුතු කොටස් ප්‍රමාණයක් තියෙනවා. නමුත් අයිතියක් නැහැ. සබ්සිඩරි එකක් නෙමෙයි. පරිපාලිත සමාගමක් නෙමෙයි. ඒ කියන්නේ සබ්සිඩරි එකක් නෙමෙයි associate company. associate company කරනම් 20 30 40 49 කියන්නේ 50ට පල්ලෙහා. නමුත් සාමාන්‍යයෙන් 20 හෝ 30ට වැඩි කොටස් ප්‍රතිශතයක් අයිති විය යුතුයි holding companyට associate company. right issues එක හරි මේ කුමන පුවරුවේද කියන එක අන්තිම එක කතා කරේ නැති වුණාට ඔයගලන්ට කියන්න පුළුවන් 32 වෙනි ප්‍රශ්නෙට අන්තිම ප්‍රශ්නේ. කාර්ය සාධනීය මැනීම පිණිස කොටස් මිල දර්ශක S&P එක තියෙනවා. මේ එම දර්ශකයට අයත් සමාගම් කොළඹ කොටස් වෙළඳපොළෙහි නිශ්චිත නිර්ණායකයන්ගෙන් ආවරණය කෙරේ. ඒකට බලන්න නැති දෙයක් මොකක්ද? කළමනාකරන හැකියාව නේද? ඒක ඕගොල්ලන්ට අර ගෙස් කරලා මේව කරන්න පුළුවන්. අනිත් ඒවා තර්කානුකූලව ඕගොල්ලන්ට කියන්න පුළුවන්. ඒ ලික්විඩිටි ලෙවල් එක බලනවා. සයිස් එක S&P එකේ යන්නේ ඒ විශාලත්වය වැඩි එක. මූල්‍ය ශක්්‍යතාවය ඒගොල්ලන්ගේ ෆයිනෑන්ෂල් කැපැසිටිස් ගොඩක් වැඩි. එතකොට ඔටෝමැටිකලි කළමනාකරන හැකියාවන් කියන එක ඉන්ටර්නල් දෙයක්. ඒක ඉන්ටර්නල් මේව එකක්. ඒතකොට ඒක බැලෙන්නේ නැහැ. ඔන්න ඒ වගේ ප්‍රශ්න තියෙනවා. හැබැයි ඒක තිබ්බා කියලා නිර්ණායකයේ හදන විදිහ ඒව මේවා ගොඩාක් කතා කරන්න බෑ අපේ සිලබස් එකට තියෙන කාලයයි ඒව මේව අනුව. ඒකින්ද ඒ වගේ දේවල් කල්පනා කරලා මේව කරන්න ඕනේ. අනිත් ප්‍රශ්න වලට මේ ඕල්මෝස්ට් ඔක්කොම ප්‍රශ්න වගේ තියෙනවා. මම හැම එකෙම පුළුවන් තරම් දාලා පුළුවන් වෙලාවට මේ දේවල් මේව කරමු. දැන් ඒක කතා කරන්න පුළුවන්. මම මේ කොටස් වල මේව එක කතා කරන්නම්. හැබැයි මේ ඕගොල්ලන්ට අනිත් පැත්තෙන් බලන්න මේක නෙමෙයි. මෙන්න මේ ටියුට් එක හම්බ වුණාද? ආයෝජන උපදේශනය හා
මූල්‍ය තැරව්කාර සේවා කියන එක ඔව් සර්. ඒක තියෙනවානේ. ඒකත් එක තව එකක් හම්බුණා නේද? ප්‍රාරක්ෂණය කියලා එකක් හම්බුණාද? ඔව් සර්. තියෙනවද? right මේ හරි මේක මං අනිත් දවසේ කරන්නම් මේ ටික අපි ඉවර කරගෙන ඕගොල්ලන්ට හෝම්වර්ක් එකකුත් ඕගොල්ලන් කරන්න ඒක හොඳයි මේකේ ඉතුරු කොටස් ටික මේ අන්තිම එකේ මං අර නම්බර්ස් තියාගෙන ගියේ අපි කියපු ටික ඕගොල්ලන් ලියන්න විශේෂයෙන්ම මේ ජනවාරි අග 2021 ජනවාරි අග මේ විභාග වලට ලැහැස්ති වෙන අය මම කෙනෙක් දෙන්නේ දන්නවා නමුත් ඒකෙන් දැන් 9යි රෙකෝඩින් වල ඉන්නවා නම් රෙකෝඩින් අහනවා නම් ඒ අයයි ඔක්කොම ජනවාරි අය ඒකේ ඒ බැච් එක පුළුවන් තරම් ඒ කියන්නේ 100%ම ඔයගොල්ලන් අනිවාර්ය වශයෙන්ම මේගොල්ලෝ ලියන්න මේකේ ඉතුරු මේ වලට ඔයගොල්ලන්ට ඕන වෙලාවක මයික් ඔන් කරලා ඒක ගැන අහන්න එතකොට පුළුවන් මම මේ 8 වෙනි ප්‍රශ්නේ ඕගොල්ලන්ට ඩවුට් නම් මම ඒක කරන්නම් ඊට අමතරව මෙන්න මේ අපි අර අන්තිමට කතා කරන්න ගිය කොටස මේ basis of allotment කියන එක මම විනාඩි 2කින් විතර දැන් මේ ටක් ගාලා කරන්නම් මොකද ඊළඟ සතියේ අර ටියුට් එක ෆ්‍රෙෂ් තියාගන්න ඒක අපි ඩිස්කස් කරන්න ඕනේ basis of allotment කියන්නේ මෙන්න මේ වගේ දැන් share issue එකක් කරනවා මෙන්න මේ විදිහට නේ දැන් මිලියන 100ක shares at 10 rupees then total එක කීයද 100 million නැත්තම් 1 billion කියන එක right ඔය issue එකක් කරනකොට ඔන්න application දානවා ඔක්කොම schedule කරලා මේ කරලා application දානවා දැන් ඕකට ඉනවා application වර්ග කීපයක අපිට එන ඉන්ඩිවිජුවල් ඒවා ඉන්ඩිවිජුවල් ඒ කියන්නේ තනි පුද්ගල අයගේ අපේ ෂෙයා 100 500 1000 50000 ලක්ෂෙත් එනවා තනි පුද්ගල කියලා නෑ ඊළඟට සමාගම් එනවා සමාගම් ඇප්ලයි කරනවා මේවට ඒගොල්ලෝ සාමාන්‍ය ෂෙයාස් 50000 ලක්ෂය ලක්ෂ 2 3 ලක්ෂ 3මාර ලක්ෂ 5 ඒ වගේ ගන්නවා ඊට පස්සේ HNIs කියලා high net worth individual තනි පුද්ගලයෝ තමයි හැබැයි ඇප්ලිකේෂන් එකේ වැලියු එක ලක්ෂ 5 ලක්ෂ 2 3 5 1 මිලියන් shares apply කරනවා shares මිලියන 100න් මිලියන 10 මිලියන 5 වගේ apply කරන තනි පුද්ගලයෝ ඉන්නවා නම් වලින් මේවා කරන්න ඕනේ නැහැ ලංකාවේ හොඳ නම ගිය බිස්නස්මන්ලා ටයිකූන්ස්ලා ඉන්නවා අන්න ඒ අය මේ කැටගරි එකට අයිති ආයේ foreign individuals ඊළඟට foreign corporates නැත්නම් companies ඔන්න ඕක තමයි දල වශයෙන් මේ කොටස් ටික segment අර ක්ෂේත්‍ර ගත්තොත් sectors ගත්තොත් අන්න ඒ වගේ මේ application එන sectors තමයි මේ right එක එක අය එක එක විදිහට මේක දැන් අනිත් ප්‍රශ්නේ තමයි මේ ටික apply මේ publish කරනකොට කවදාවත් හරියටම මිලියන
100ක් ඇප්ලයි කරලා ඔක්කොමලා එන්නේ නැහැ. එක්ක අන්ඩර් සබ්ස්ක්‍රයිබ් වෙනවා. ඒ කියන්නේ සබ්ස්ක්‍රිප්ෂන් එක මිලියන 100ට අඩුයි. මිලියන 80යි මුළු සමස්තයේම ඉල්ලලා තියෙන්නේ. ඒ කියන්නේ මිලියන 800යි. මිලියන 1000ක් ඕනේ. හැබැයි මිලියන 800කට ඇප්ලයි කරලා තියෙනවා. එතනින් හදන්න අන්ඩර් සබ්ස්ක්‍රයිබ්. ඒක ටිකක් ප්‍රශ්නයක්. ඒකට අන්ඩර්රයිට් කරනවා. ඒක අන්ඩර්රයිටර්ගෙන් මේ වෙනවා. ඒක වෙනම ඊළඟ පාඩම. මෙතනදී මං මෙතන විසඳන්න යන්නේ මිලියන 100ට වඩා ඇප්ලිකේෂන් එනවා. මිලියන 1500ක ඇප්ලිකේෂන් දැන් එනවා. එහෙම ඇප්ලිකේෂන් આવොත් මිලියන 1500ටම කොටස් දෙන්න බෑ. මිලියන 150ක් කොටස් දෙන්න බෑ. අපි අප්‍රූව් කරලා තියෙන්නේ ෂෙයා ඉෂුව එකට ඔක්කොම අප්‍රූවල් අරන් තියෙන මිලියන 100ට. අන්න දැන් තමයි ප්‍රශ්නේ. දැන් මේ කොටස් ටික ඔක්කොම ප්‍රොපෝෂනේට් ඔක්කොටම එක ප්‍රොපෝෂන් එකට බෙදන්න බෑ. ඒකට මොකක් හරි වෙන සිස්ටම් එකක් කාටවත් අවාසි නොවන විදිහේ සිස්ටම් එකක් හදන්න වෙනවා. මොකක්ද ඒ සිස්ටම් එක? අනිවාර්යයෙන්ම ඒගොල්ලන්ට ඉස්සල්ලාම දෙනවා කොටසක්. අනිවාර්ය ලැබෙන කොටස් ප්‍රමාණය. අනිවාර්යෙන් ලැබෙන කොටස් ප්‍රමාණය. දැන් තනි එක්කෙනෙකුට අපි කියමු සාමාන්‍යයෙන් ෂෙයාර්ස් 500 1000 වගේ ඉඳන් 5000 10000 50000 ලක්ෂයවත් සාමාන්‍ය තනි පුද්ගලයෝ ඉල්ලන්න පුළුවන්. එච්චෙන්නයිස් නොවුනට 50000 වගේ ඉල්ලන පළවෙනි 1000 දෙනවා. හරි සමාගම් වලටත් පළවෙනි 1000 දුන්නොත් හරිද මොකද්ද ඒගොල්ලන්ට බේසිස් එක වෙන්න ඕනේ? ඒගොල්ලන්ට මොකක්ද? ඔව් දැන් ඒගොල්ලන්ට දීලා වැඩක් නැහැ. ඇයි? ලක්ෂ 5 ලක්ෂ 10 ඉල්ලන්නේ පළවෙනි 1000 වැඩක් නැහැ. ඒගොල්ලන්ට 10000ක්වත් ඉනිෂියල් දෙන්න ඕනේ. මේ දැන් ඉන්ඩිවිජුවල්ස්ට සාමාන්‍යයෙන් ඇප්ලිකේෂන් 1000ක් විතර එන්න පුළුවන්. මේක ඇප්ලිකේෂන් ප්‍රමාණය. සමාගම් එච්චර තියෙද? 500ක් තියෙද? 100ක් තියෙද? නැහැ. ඒක එන්න පුළුවන් මේ හරි ලියාගමු. සමාගම් ඕන නම් 5ක් ඇප්ලයි කරලා තියෙනවා. ඒකත් බලපානවා. ඒකින්ද එයාට 1000ක් දීලා බෑ. allocate කරලා බෑ. high net worth ලා ඉන්ඩිවිජුවල්ස්ලා 10 දෙනෙක් 10 දෙනෙකුත් නෑ. ඒනොට 10ක් අපි යමු. foreign individualsලා 3 දෙනෙක්. foreign companies එක්කෙනෙක් නැත්තම් දෙන්නේ. ඔන්න ඔය වගේ apply කරනවා. ඒකට initial දෙන එක high net worth individuals හින්දා සමාගමක් නොවන හින්දා ඒගොල්ලන්ට 5000ක් දෙන්න මෙයාට 1000. foreign individual තාවනේ foreign dollars වලින් ගෙනාවොත් එයාට මේ 1 million shares කියන එක ඉච්චර දෙයක් නෙමෙයි. ඒකින්ද එයාට 20000ක්. foreign corporate කෙනෙක් සාමාන්‍යයෙන් ඉතින් 10 million 15 million 30 million ඒ වගේ එකක් අපිට. එතකොට එයාට shares ලක්ෂය පළවෙනි ලක්ෂය වගේ දෙන්න වෙනවා දෙන්න allocate කරනවා. ඔන්න ඕක ඉස්සලා දෙනවා. එතකොට කී දෙනෙක් කියලාද? එතන ලක්ෂය. මෙයා ලක්ෂ 5ක් ඉල්ලලා දෙනවා. ඊට පස්සේ බෙදන්නේ මේක ඇරුණාම ඊළඟ කොටස් අපි කියමු මෙතන ඊළඟ කොටස් 5000. මෙතන ඊළඟ කොටස් 5000න් ඊළඟ කොටස් 5000ට 2000ක් මෙයාට allocate කරනවා. මෙයාට ඊළඟ කොටස් අපි කියමු ලක්ෂයෙන්
10,000 allocate කරමු. මෙයාට ඊළඟ කොටස් 20000න් 4,000ක් කරමු. foreign individual මම මේ උදාහරණයකට ඊළඟ කොටස් ලක්ෂෙන් 20000 මෙයාට ඊළඟට ඇප්ලයි කරන කොටස් ලක්ෂ 5න් මේ ලක්ෂයක් ඇප්ලයි මේ දෙනවා. ඔහොම ඊළඟ ඒ වගේ බෙද යනවා percentage අඩු කරගෙන යන්න වෙනවා. මොකද ඒ ටික ඔක්කොම ටෝටල් එක මැච් කරන්න ඕනේ මෙන්න මෙතෙන්. මේක මෙන්න මෙතෙන්ට බෙදෙන්න සමහරට මේ මිලියන 1500 2500 කිය මේකෙන් දෙන ගණන් අඩු කරන්න වෙනවා. මේක එක සීරියස් කැල්කියුලේෂන් එකක්. මේට යනකොට මේ number of මේක මැච් කරලා කාටවත් එතකොට අවාසි නොවන විදිහට බෙදන්නත් ඕනේ. වැඩිපුර මේ එක අංශයකට එක සෙට් එකකට වැඩිපුර නොවන විදිහට ඔන්නෝම allocate කරගෙන යනවා. ඔන්න ඕකයි අර විභජන පදනම් කියන එකේ නම් අදහස් කරන්නේ. මේක ඕනනම් තව විනාඩි දෙකක් දෙන්නම් අපි වැඩිපුර වෙලාවක් ගත්තා. මේක ලියලා අපි ක්ලාස් එක නවත්තමු. right මොනවා හරි ඔයගොල්ලෝ ලියාගෙන මොනවා හරි තිබ්බොත් විනාඩියක් විතර අරගෙන ප්‍රශ්නයක් තියෙනවා නම් කතා කරන්න පුළුවන්. නොතේරිච්ච තැනක් තියනවද? මේක මම උදාහරණයකට මේ බේසිස් එක ගත්තේ. මේ ඔක්කොම වෙනස් වෙනවා මේ විදිහට. එතකොට එක කට්ටියකට වැඩියෙන් බෙදන්නේ නැහැ. නමුත් ප්‍රොපෝෂන් එක ඒ ක්ලස්ටර් එක වැඩි කරනවා. ඒ කොටස වැඩි කරනවා. මොකද ඒ පහසුවට නැත්තම් මේ වගේ යන්න වෙනවා ගොඩාක්. ඒකට බේසිස් 4කින් හරි 5කින් හරි මේක ඒවා. අර ඉනිෂියල් ටික හම්බ වෙනවා. तो ඔයගොල්ලන් දැනගන්න ඕනේ ඉන්ඩිවිජුවල් කෙනෙක් ඇප්ලයි කරා ෂෙයාර්ස් 6000ක්. එයාට කීයක් හම්බ වෙනවද? ඇප්ලයි කරා 6000ක්. ඒතකොට ඒ 6000ක් ඇප්ලයි කරපු එක්කනට කීයක් හම්බ වෙනවද? හයදාහින් පළවෙනි 1000 හම්බ වෙනවා. ඊළඟ 5000න් 2000ක් හම්බ වෙනවා. එතකොට 1000යි 2000යි 3000ක් හම්බ වෙනවා. ඔය වගේ හට යනකොට ඕනම ගානක් ඕනට ඒක බෙදලා ගන්න පුළුවන්. මෙයාට ඇප්ලයි කරේ කීයද? එයාට හම්බ වෙන්නේ කීයද කියලා. right? ලංකාවේ ඇත්තම තත්ත්වය මේ high net worth individuals ලා ඉන්නවා. කෙලින්ම මිලියන 100ක් ෂෙයාර්ස් වලටම ඇප්ලයි කරන අයත් ඉන්නවා. right? එහෙම වුණොත් අද සෙෂන් එක නවත්තනවා. මෙතනින් අපි එන සතියේ හම්බ වෙමු.